අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. ඔන්න අපි හම්බෙලා ඉන්නවා. මුලින්ම අපි වැඩසටහනට පටන් ගන්න කලින් මම පුංචි දෙයක් මතක් කරන්නම්. වරක් සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් නැමැති ඒ කුසහස්ත ලේඛකයා සඳහන් කරනවා මානව ශිෂ්ටාචාරයේ බිහිවුනේ සීනයක් මත. ඇතෙම ඒක බොහොමත්ම පැහැදිලි අපි හැම කෙනෙක්ටම මේ මානව ශිෂ්ටාචාරය අපි ලබාගත් සියලුම ජයග්‍රහණ ඒ සියලුම තිබුවව සම්දිස්ථානයන් ගොඩ නැගුණේ මිනිසාගේ මේ මනසේ ඇතිච්ච සිහිනයක් මත. මේ සිහිනය කතනයට මේ සිහිනය ලේඛනයට පෙරලන්න පුළුවන් කෙනා විමාන ශිෂ්ටාචාරයේ අති උතුම්ග පෞරුෂයක් හැටියට අගය කරන එක අද ඊයක පමණක් නොවේ එදා සිට අද වනතුරු මේ ආරුම පැවතුණා. Well, good evening to all of you. At the beginning of the session, let me recall you one of the quotes from Sir Sarvepalli Radhakrishnan. He once said that the human civilization was built upon a dream. Well, that's true to the true sense of the word. All the feelings, emotions, and the thoughts that pondered in the minds of the human sapiens became reality. And if someone excelled in putting that into word or into written literature, he was regarded as a great personality. Well, you all are such. You are capable and competent in transforming those thoughts into words. Well, that would certainly become actions one day. Hari. මේ වගේ විශිෂ්ට හැකියාවක් ඒ වගේම සාමාන්‍ය කෙනෙකුට නොමැති හැකියාවක් ඔබට සතුව තියෙනවා. මේ මානව චින්තනයේ ඒ චින්තන ධාරාවේ පවතින සිතුවිලි සමුදාය ලේඛනයට කතනයට හරවන්න ඔබට පුළුවන්. හොඳයි. ඒ ඉඩක් දෙන්නට මේ කවදාක හෝ ක්‍රියාවක් විශ්වයේ ඇතැම් විශිෂ්ට නිර්මාණයක් බවට පත්වීමට ඉඩ හසර ඇති බව නොඅනුමානව සනාථ වෙනවා. එසේනම් වැඩි කතා වුණේ නැහැ. අපි අද දිනේ AccuLex 2021 තරංගාවලියේ ඔබ දැක්සු අතරින් දක්ෂ දක්ෂතාවයන් හා ඒ සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම අපේ විනිසුරු මඩුල්ලේ ගෞරවනීය ගිම්හාන සූරිය බණ්ඩාර මැතිතුමා ඊටම ආයතනයක් ඉල්ලීමක් කර තිබුණා ඔබට යම්කිසි ප්‍රතිපෝෂණයක් ලබා දෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි අපි සෙක්ස්පියරා මේ විශේෂ ගිහාන් සූරිය සමාවෙන්න ගිහාන් සූරිය බණ්ඩාර මැතිතුමා අපිට සඳහන් කරා ප්‍රතිපෝෂණයක් ලබා දෙන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි අපි මේ වෙබිනාර් සැසිය සංවිධානය කරේ. So on par with the request of Mr. Gihan Surya Bandara, we have Gimhan Surya Bandara, sir. I'm sorry, Gimhan Surya Bandara. We have arranged this session. So let me invite Mr. Gimhan Surya Bandara to speak to you, sir. And I'm extremely sorry for the mispronunciation of your word, Mr. Gimhan Surya Bandara. Sir, over to you. Right, thank you. Thank you for having me. Wanted to talk to you. First of all, Sahita, that's your name, right? Sahita, right? Yes, I am, Sahita. Right. First of all, I need to appreciate your hosting skills. You are an excellent presenter and you are very fluent in both Sinhala and English. So let's start by appreciating you. Okay? Yes. Thank you. Right. That's okay. Right. දෙවැනියට කියන්න ඕනේ මගේ ලැප්ටොප් එක මේ දවස්වල වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මට ෆෝන් එකෙන් තමයි ජොයින් වෙන්න වෙන්නේ. ඒ නිසා මගේ කැමරා එකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් මම ගොඩක් Zoom meetings වල face to face කතා කරන්න කැමති කෙනෙක් කැමරා එක ඔන් කරලා මට ඒ නිසා අද මම කතා කරන්න වෙන්නේ නැහැ. සමා වෙන්න ඕනේ ඒක සම්බන්ධයෙන්. අනිත් කාරණේ තමයි මගේ මේ ප්‍රොෆයිල් පික්චර් එකේ කාටුන් එකක් තියෙන එක වැඩි කල්පනා කරන්න එපා. මේ මම අර Facebook එකේ ක්‍රිකට් පොඩ්කාස්ට් එකක් කරනවා. මේ ඒකේ ලෝගෝ එක ඔය තියෙන අපේ ක්‍රිකට් channel එකේ ලෝගෝ එක. right හරි මට ඉස්සෙල්ලාම කිව්වා දැන් මට මේ මගේ යාළුවෙක් තමයි ඉස්සෙල්ලාම කිව්වේ මේ චාමිනී තමයි මට ඉස්සෙල්ලාම කිව්වේ චාමිනී මිරන්ඩෝ ඔයගොල්ලෝ එක මම හිතන්නේ වැඩ කරනවා. එයා තමයි මට ඉස්සෙල්ලාම මගෙන් ඇහුවේ මෙහෙම විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් කෙටි කතා තරගයක් තියෙනවා ඒකේ ජජ් බෝඩ් එකට එන්න කැමතිද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් කියන්නේ මොකද අපි කියන්නේ බෝස්ට් කරන්න නිකන් මෙහෙම ලොකු කමට කියනව නෙමෙයි අතර මම වැඩ රාජකාරී ගොඩාක් තියෙන කෙනෙක් මම සෑහෙන දේවල් කරනවා ඒක නිසා මට වෙලාව තමයි සාමාන්‍ය ඕනම දෙයකට ටිකක් අඩු. ඒත් හැබැයි මේක කෙටි කතා තරගයක් කියලා කියපු නිසා විශේෂයෙන්ම අලුතෙන් ලේඛන කලාවට එන දක්ෂ ළමයින්ට උදව් කරන්න දෙන chance එකක් නිසා
මම කැමති වුණා. සහ ඒක ඉතින් මමත් දැන් ලේඛන කලාවට ඇවිල්ලා එහෙම වැඩි කාලයක් නැහැ. මමත් කියන්නේ අවුරුදු කීපයක් වගේ වෙනවා. පොත් කීපයක් තමයි තාම ලියලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් ගත්තම ජජ් පැනල් එකට මාව කන්සිඩර් කරපු එකටම මට ඒක ලොකු ගෞරවයක්. ඒ නිසා මම ඔයගොල්ලන්ට ඉස්සරම ස්තුති කරන්න ඕන මාව ජජ් බෝඩ් එකට ගත්තට. රයිට්. ඊළඟට මම අපේ මුලින්ම අපේ ඇග්‍රීමන්ට් එක තිබ්බේ තප්පරයක් දෙන්න මට විනාඩියක් දෙන්න. රයිට් මං කියන එක පැහැදිලිව ඇහෙනව නේද ඔයගොල්ලන්ට? දෝංකාර දෙනවා වගේ මොනවත් ප්‍රශ්නයක් නැහැ නේද? ඔව් අපිට ඇහෙනවා. හරි රයිට් ඕකේ. ඉතින් මුලින් අපේ ඇග්‍රීමන්ට් එක තිබුණේ මම මෙහෙම ගැටි කතා ටික කියවලා මම ඔයගොල්ලන්ට ෆීඩ්බැක් එකක් දෙනවා මෙහෙම මේ කොහොමද කතාවල කියන්නේ ෆීඩ්බැක් එකක් දෙන්න සමාවෙන්න. ඉතින් ෆීඩ්බැක් එකක් දෙන්න අදහස් තිබුණේ නැහැ. ඒ කියන්නේ මුලින්ම අපේ ඇග්‍රීමන්ට් එක තිබුණේ මම කතා ටික කියවලා වෙනම ලකුණු සඳහන් කළා මේ ඔයගොල්ලන්ට එවනවා. ඔයගොල්ලෝ අන්තිමට ඉතින් ඒකෙන් විනර්ස්ලා තෝරලා ඊට පස්සේ මම ෆයිනල් එකට කෙලින්ම එන්න තමයි ලෑස්ති වුණේ. ඒ කියන්නේ ෆයිනල් එකට ෆිනාල් එකට ඇවිල්ලා පොඩ්ඩක් කතා කරන්න තමයි ඉස්සර හිතන් හිටියේ. නමුත් ඇත්තටම කෙටි කතා එකින් එක කියවගෙන යනකොට මට හිතුණා ඇත්තටම මේ ළමයි සෑහෙන දක්ෂයි කියලා. මට ඇත්තටම ලොකු සතුටක් ඇති වුණා මේ වගේ දක්ෂ ළමයි ගොඩක් ඉන්නවා කියලා. ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම කෙටි කතා ලියලා තිබුණා. ඇත්තටම ඉතාලම විශිෂ්ට මට්ටමක තිබුණා ඒක. ඒ නිසා කාරණා දෙකක් මත තමයි මම මේගොල්ලන්ට කතා කරලා මේ වෙනම මම මීටින් එකක් ඉල්ලගත්ත ඒගොල්ලන්ට කතා කරන්න. පළවෙනි කාරණේ තමයි දැන් මේක තරගයක්නේ. මේක තරගයක් නිසා හැමෝටම දිනන්න බෑ. අපි තරඟවල concept එක දන්නවා. ඒ කියන්නේ විනර්ස්ලා පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථානය කියලා තේරුවොත් අනිත් කට්ටියට ප්ලේස් එකක් හම්බෙන්නේ නැහැ. එතකොට පළවෙනි කාරණේ තමයි මෙතන ඇත්තට මේක ගොඩක් දුක හිතුන දෙයක් මට. මොකද ඇත්තටම කතා ඔක්කොම හොඳයි. මම කියවපු කතා ඔක්කොම ඉතාම හොඳ මට්ටමේ තිබුණා. පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථාන තේරුවොත් ඒක ඇත්තටම පොඩි ගැප් එකකින් තමයි ඒක තේරෙන්නේ. ඇත්තටම එක කතාවක්වත් තිබුණේ නැහැ හොඳ නැති ඒවා. කියන්නේ මේ දුර්වල මට්ටමේ ඊටම හොඳ මට්ටමේ තිබුණා. ඒ නිසා මට හිතුණා පළවෙනි කාරණේ මට කියන්න අවශ්‍ය වුණා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගෙන් කවුරු ජයග්‍රහණය කරත් දැන් මෙහෙම එකක් තියෙනවානේ දැන් මමත් ඒ කියන්නේ මමත් ඔයගොල්ලන්ගේ වයසේ කාලයක් කියන්නේ ඔයගොල්ලන්ට වැඩි මම කියන්නේ මම සෑහෙන සීනියර් කෙනෙක් නෙමෙයි මම ඔයගොල්ලන්ට වැඩි අවුරුදු කීපයක් වගේ වැඩිමල්. නමුත් මම කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ උසස් පෙළ එකේ ඉන්න කාලේ එහෙම ඉන්න කාලේ මම ඔය වගේ තරඟවලට ගියාම මෙහෙම පොඩි අත්දැකීමක් තියෙනවා. දැන් තප්පර දෙන්න. හරි. ඒ කියන්නේ අපි දැන් මෙහෙම තරඟවලට ගියාම දැන් තියෙන දෙයක් වෙන සමහර වෙලාවට අපි දන්නවා අපි ඇත්තටම හොඳ කතාවක් ලිව්වා කියලා. ඒ වගේ එකක් ලියලා අන්තිමට අර තැනක් අපිට ප්‍රයිස් එකක් ආවේ නැති වුණාම අපිට ඒ තරඟයෙන් ජයග්‍රහණය කරන්න බැරි වුණාම ඒක පොඩි ඩිස්කරේජ්මන්ට් එකක් වෙනවා. ඉතින් පළවෙනි කාරණේ මට අවශ්‍ය වුණා ඒක එහෙම දෙයක් වෙන එක වළක්වන්න. මොකද මේක ඒ ලියලා තිබුණු මට්ටම අනුව මම දන්නවා හැමෝම ගොඩක් දක්ෂතා තියෙන ළමයි ඒගොල්ලෝ දන්නවා ඒ තමන්ට දක්ෂතා තියෙනවා කියලා එහෙම මොකක් මහන්සිලා ලියලා තමන්ට මෙතනින් ප්ලේස් එකක් ආවේ නැති වුණොත් එහෙම සමහර වෙලාවට ඒකෙන් නෙගටිව් ඉම්පැක්ට් එකක් එන්න පුළුවන් සමහර වෙලාවට ආයි නොලියන තැනටම එන්න වුණත් ඉඩ තියෙනවා අපේ ඔය ඒ කියන්නේ ඔය බිසි ලයිෆ් ස්ටයිල් එක ගත්තාම දැන් අවංකවම මම ගැන කිව්වොත් එහෙම මම මගේ පළවෙනි පොත ලිව්වේ 2012 පළවෙනි පොත ලියලා ඒක ඉතින් ඒ තරම්ම පාඨකයෝ අතරට ගියේ නැහැ. එතකොට ඒ නිසා මගේ අනිත් වැඩත් එක්ක උපාධි වැඩයි ඒ වැඩ ටිකත් එක්ක ටික ඒක අර ප්‍රයොරිටි ලිස්ට් එකේ පල්ලෙහාට යනවා අපි ලියන එක ඉතින්. ඉතින් ඒ වගේ ඇවිල්ලා 2016 මම ලිව්ව පොතක් ඒක නම් මම කියන්නේ දේශපාලනය සම්බන්ධයෙන් ඒක ලිව්වේ මැතිවරණ ක්‍රම සම්බන්ධයෙන් ඒක නව කතාවක් නෙමෙයි. 2017 මම ඉස්සෙල්ලම රාජ පරීක්ෂක කතාවක් ලිව්වට පස්සේ ඒ කතාවට ප්‍රතිචාර යම් මට්ටමකින් ආපු නිසා තමයි 2017 මම 19 දෙවෙනි පොත ලියන්න මම හතරවෙනි පොත ලියන්න මම පෙළඹුණේ දෙවෙනි රාජ පරීක්ෂක කතාව තමයි. සහ ඒ පොත රාජාලියා පොත ගොඩාක් දුරට ඔය Facebook එහෙම කතා බහට ලක් වුණ නිසා තමයි
ඒකත් එක්ක තමයි මට ඇත්තටම ගැම්මක් ආවේ දැන් දිගටම ලියාගෙන යන්න. එහෙම නැත්නම් ඉතින් ඇත්තටම මම අර කලින් කිව්වා වගේ මගේ වැඩත් එක්ක ඕක හෙමින් සිරුවේ අතහැරලා ගිහිල්ලා ඊට පස්සේ එතනින් එහාට මං නොලියන තැනකට එනවා අන්තිමට. ඉතින් එහෙම යම් මට්ටමකින්වත් ඕගොල්ලන්ට නෙගටිව් දෙයක් නොවෙන්න ඕන නිසා තමයි මම කල්පනා කරේ ඔයගොල්ලන්ට මම වෙන වෙනම කතා කරන්න කියලා. මොකද මේ දැන් අපි මේක ෆයිනල් ඩිසිෂන් එක දෙන්න කලින් මම කතා කරන්න ඕන කියලා කිව්වේ ඒකයි. ෆයිනල් ඩිසිෂන් එක දෙන්න කලින් ඔයගොල්ලෝ දන්න. ඒ කියන්නේ යම් කෙනෙක්ට මේ තරඟේ ජයග්‍රහණය යයි. ඒක තරඟයේ ස්වභාවය. රයිට්. සමහරවිට ඔබට ජයග්‍රහණයක් නොලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කතා කියවපු කෙනෙක් විදිහට මම දන්නවා මේ හැම කතාවක්ම ලියපු හැම කෙනෙක්ටම හැම ගර්ල් කෙනෙක්ටම බෝයි කෙනෙක්ටම තාම හොඳ හැකියාවක් තියෙනවා. මේ හැමෝම මෙතන ඉන්න හැමෝම ඉදිරියට දිගටම ලියන්න ඕන කට්ටිය. දිගටම ලියන්න ඕන ඕගොල්ලෝ. හරිද? මේකෙන් මේ තරගයේ ජයග්‍රහණය ලැබෙනවද නොලැබෙනවද කියන එක වැඩි හිතන්න නැතුව ලියන්න ඕන. හරිද? ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තරගය අමතක කළා. ඕගොල්ලන්ගේ තියෙන ටැලන්ට් එක අනුව මට ඇත්තටම උවමනාවක් ආවා කතා කරලා හැමෝටම කියන්න හැමෝගෙම තියෙන ඒ ස්කිල්ස් තියෙනවා අපි ඇප්‍රීෂিয়েට් කරන්න ඕන. ඊළඟට ඉම්ප්‍රූව් වෙන්න තියෙන දේවල් අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ නිසා මේක ඇත්තටම මේ වෙලාව මම ගත කරන එක පාඩුවක් නෙමෙයි. හරිද? රයිට්. ඊට පස්සේ මම එක එක්කෙනාට වෙනම මම විස්තර කරන්නම්. මම හිතුවේ ඔයගොල්ලන්ට කියන්නේ ඉංග්‍රීසියෙන් ලියපු කෙටි කතා වලට ඉංග්‍රීසියෙන් ෆීඩ්බැක් එකක් දෙන්න සහ සිංහලෙන් ලියපු කෙටි කතා වලට සිංහලෙන් ෆීඩ්බැක් එකක් දෙන්න. හරිද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ ප්‍රිෆර් කරනවා නම් වෙන ලැන්ග්වේජ් එකකින් කියන්නේ කැමති භාෂාවකින් මට ෆීඩ්බැක් එක දෙන්න පුළුවන්. හරිද? රයිට්. තව කාරණයක් තියෙනවා. දැන් මේක මම ඇත්තටම මේ දිනක මම කරන්න හිටියේ ගොඩක් කලින්. මම කෙටි කතා ටික කියවලා මම ලකුණු ටික දුන්න ගමන් මට කතා කරන්න කසුන්ගෙන් මම ඇහුවා මට මීටින් එකක් ගන්න පුළුවන්ද කියලා ඔයගොල්ලොත් එක්ක පහුවදා. හැබැයි ගොඩක් අය ඔයගොල්ලෝ අවైలබල් හිටියේ නැහැ. ඒක නිසා දැන් අද තමයි ටික දවසක් ගියේ. ඒ නිසා මට හරියටම දැන් මේ කෙටි කතාව එක විදිහටම මතක නැහැ. ඒ නිසා ඔයා පොඩ්ඩක් ඔයාගේ ප්ලොට් එක පොඩ්ඩක් මට කියන්න ඕනේ. එතකොට තමයි මට කතාව ආපහු මතක් වෙන්නේ. හරිද? right. Beyond Reachable කියන කෙටි කතාව ලිව්වේ කවුද? Who wrote Beyond Reachable? මම සර්. right. Okay. ආගේ නම මෙලනී ශාරා නේද? ඔව් සර්. right. ඔයා ෆීඩ්බැක් එක ඔයා සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද බලාපොරොත්තු වෙන්නේ? සිංහලෙන් සර්. හරි. මට ප්ලොට් එක පොඩ්ඩක් මතක් කරලා දෙන්න කතාවේ. සමාන්තර ලෝක ගැන දෙයක් තමයි සර් ලිව්වේ. පොඩ්ඩක් අර ඩිටෙක්ටිව් පැත්තක් දාලා. right. ප්‍රධාන චරිත නම මොකද්ද? no face කියලා කෝඩ් නේම් එකක් එක්ක තිබුණේ. ලංකාවේ චරිත මොකක්ද? මම ශ්‍රී ලංකාවේ සර් ශ්‍රී ලංකාවේ තියෙනවා මේක ලංකාවේ චරිත තිබුණාද? අනේ සර් මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ලංකාවේ චරිත මොන හරි නම් දාලා තිබුණාද ඔයා? මම ශ්‍රී ලංකන් කන්ටෙක්ස්ට් කියලා ලියාගෙන තියෙනවා මගේ නෝට් පෑඩ් එකේ. ඔව් සර් දාලා තිබ්බා. හරි මට මතකයි. හරි. ඉස්සලම මේකේ මම ලියාගත්ත කාරණේ තමයි ඔයාගේ ප්ලොට් එක තෝරගත්ත එක. සමාන්තර ලෝක ගැන ප්ලොට් එක ලියාගත්ත එක, ප්ලොට් එක තෝරගත්ත එක මම සඳහන් කරගෙන දෙනවා පළවෙනිම කාරණේ විදිහට. මොකද ඒක අද අපි සයන්ස් ෆික්ෂන් ගත්තාම දැන් සමහර මාතෘකා තියෙනවා සයන්ස් ෆික්ෂන් වගේ එකක් ලියද්දී අපි සෑහෙන කල්පනාකාරී වෙන්න ඕන. හොඳ පොතක් ලියන්න පුළුවන්. නමුත් කැචි විදිහට ලියන එක වැදගත්නේ. කැචි විදිහට ලියනකොට දැන් සයන්ස් ෆික්ෂන් ලියද්දී සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ළමයෙක්ට සයන්ස් සම්බන්ධ ඕන දෙයක් වැදගත්. ඕන දෙයක් ඉන්ට්‍රෙස්ටිං. හැබැයි අපි මතක තියාගන්න ඕන අපේ පාඨක පිරිස හැමතිස්සෙම ඔක්කොමලා සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන අය නෙමෙයි. ඒ නිසා සමාන්තර ලෝකයේ concept එකක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති කෙනෙක්ට උනත් අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔයාගේ ප්ලොට් එක තෝරගත්ත එක හොඳයි. ඒ වගේම ඔයාගේ එන්ඩින් එකත් ඒ කියන්නේ අර පීක් එකට ඇවිල්ලා ගෙනල්ලා තියෙනවා. ඒක මම සඳහන් කරගෙන තියෙනවා ඒක හොඳයි කියලා එන්ඩින් එක. ඊළඟට කැරක්ටර් නේමින් එක තමයි ලියාගෙන තියන්නේ. ඔයාගේ අර මේ මොකක්ද දැම්මේ මේ මොන ෆේස් ද දැම්මේ මේන් කැරක්ටර් එක? no face. ඒක ඒ වගේ එහෙම ගන්න එක ඊටාම ඒ කියන්නේ ඒ වගේ නම් යොදා ගන්න එක ගොඩක් කැචි. ඒක ගොඩක් ක්‍රියේටිව් ඒ වගේ නම් පාවිච්චි කරන එක. දැන් කැරක්ටර් නේමින් කියන එක ඇත්තටම ඒ කියන්නේ ඔක මම අවංකව කියන්න ඕන මගේ ටිකක් දුර්වල තැනක්. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කතාවල් ලියද්දී කැරක්ටර්ස් මං ඉස්සෙල්ලාම ABC කියලා දාගෙන ගිහිල්ලා පස්සේ කතාව ලියලා ඉවර වෙලා සමහරවිට පණ දාගෙන කල්පනා කරනවා මොනවා මේවට හරියන නම් කියලා. ඉතින් ඒ වගේ ගත්තාම ඔයාට ඇත්තටම කැරක්ටර් නේමින් වලට හොඳ ස්කිල් එකක් තියෙනවා. ඒක මම ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. ඊළඟට ලංකාවේ කන්ටෙක්ස්ට් එකකින්
ලියපු මම ඇත්තටම කෙටි කතා කීපයක්ම දැක්ක ලංකාවේ කන්ටෙක්ස්ට් එකකින් ලියපු ඒවා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ කන්ටෙක්ස්ට් එකෙන් ලියන්න ටිකක් අමාරුයි. මොකද අපි පිටරට නම් පාවිච්චි කරනවා නම් ෆොරින් මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් කන්ටෙක්ස්ට් එකකින් ලියනවා නම් ඒක අර පරිවර්තන රටාවත් එක්ක ෆ්ලෝ එක ඉබේම එනවා. දැන් ලංකාවේ කන්ටෙක්ස්ට් එකකින් ඒක ලියන්න ටිකක් අමාරුයි. දැන් උදාහරණයක් විදිහට මගේ පොත්වල ලොකු ප්‍රසිද්ධියක් එන්න හේතුව තමයි මම රහස් පරීක්ෂක කතා ලංකාවේ කන්ටෙක්ස්ට් එකකින් ලියපු එක. මොකද සාමාන්‍යයෙන් අපි රහස් පරීක්ෂක කතා ගත්තොත් එක්ක ෂර්ලොක් හෝම්ස්, ආතර් කොනන් ඩොයිල්ගේ හරි, අගතා ක්‍රිස්ටිගේ හරි, ඒ වගේ මොකක් හරි පිටරට කන්ටෙක්ස්ට් එකක් එක්කනේ. එතකොට ලියන්න ටිකක් ලේසි ෆ්ලෝ එක. ලංකාවේ කන්ටෙක්ස්ට් එකෙන් ගත්තම ලියන්න අමාරුයි. ඒතර ආය චැලෙන්ජ් එක අරගෙනවා එක හොඳට ලියලා තිබ්බා. හරිද? ඔයාලට ඉම්ප්‍රූව් කරගන්න දේවල් විදිහට මම ලියලා තියෙනවා කතාව පොඩ්ඩක් ස්ට්‍රක්චර් කරගන්න බලන්න. ඒ කියන්නේ කතාව ලියන්න පටන් ගන්න කලින් වයිට් බෝඩ් එකක කතාවේ ස්ට්‍රක්චර් එක ලියා ගන්න. පටන් ගන්න මෙහෙමයි ඉවර වෙන්නේ මෙහෙම කියලා. ඒකේ ෆ්ලෝ එක තව පොඩ්ඩක් try කරන්න. ඒ කියන්නේ මට සමහර තැන්වල තේරුණා ඔයා තව පොඩ්ඩක් කතාව ස්ට්‍රක්චර් කරගත්තා නම් කතාවේ සමහර අර ෆ්ලෝ එක කැඩෙන තැන් එහෙම ඒක අවම කරගන්න පුළුවන්. ඊළඟට දැන් මම අර කිව්වා වගේ ඔයා කැරක්ටර්ස් වලට ලස්සන නම් දාලා කැරක්ටර්ස් හොඳට අරන් තිබ්බා. ඒ කියන්නේ කැරක්ටර්ස් වල බේසික් එක හොඳට අරන් තිබ්බා. තව පොඩ්ඩක් කැරක්ටර් එකට තව පොඩ්ඩක් ඩෙප්ත් දෙන්න try කරන්න. ඒ කියන්නේ දැන් කැරක්ටර් එකක් අරගෙන ඔය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ මොන වගේ කැරක්ටර් එකක්ද? ගොඩක් කලාවට වඩා කරන්න පුළුවන් දේ තමයි ඔයා රියල් ලයිෆ් දන්න කෙනෙක්ව ඒ කැරක්ටර් එකට නිකන් ආයෝජනය කරන්න මෙතෙන්ට. ඒ කියන්නේ මේ ඉන්නේ මේ මෙහෙම කෙනෙක්. දැන් මට උදාහරණයක් විදිහට කියන්නම් ඔය මගේ පොත් සීරීස් වල ඉන්නවා මනුජ කියලා කැරක්ටර් එකක්. ඒකට මම ඉන්වෙස්ට් කරලා තියෙන්නේ මාවමයි. ඒ කියන්නේ මම හැමතිස්සම මේ මං වගේ කෙනෙක් කියන එක. එතකොට මේ කැරක්ටර් එක ඉබේම ඩෙවලොප් වෙනවා. කැරක්ටර් එකේ හිස්තැන් ඉබේම පිරෙනවා. රයිට්? සමහරවිට ඒක ඇත්තටම නිකන් රැන්ඩම් ගොඩක් රැන්ඩම් චරිතයක් වෙන්නත් පුළුවන්. තව දෙයක් තියෙනවා මේක නිකන් විහිළු කතාවක් වගේ. මගේ පොත් සීරීස් එකේ තව කැරක්ටර් එකක් ඉන්නවා ඉන්ස්පෙක්ටර් රණසිංහ කියලා. ප්‍රධාන චරිතයක් නෙමෙයි එයා සුළු චරිතයක්. නමුත් ඇත්තටම මම ඉන්ස්පෙක්ටර් රණසිංහ කැරක්ටර් එකට දැම්මේ මම ඒ දවස්වල මම ලයිසන් එකක් ගන්න ගියපු ලර්නර්ස් එකේ අයිතිකාරයෙක්. ඒ ලර්නර්ස් එකේ අයිතිකාරයාගේ ඒ කැරක්ටර් මම නිකන් හැම ස්ටඩි කරලා ඒ කියන්නේ අර හරි පිළිවෙලයි වැඩි හයියෙන් කතා කරන්නේ නැහැ. හැබැයි ගොඩක් ස්ට්‍රික්ට් ඒ කියන්නේ ශක්තිමත් පෙනුමක් තියෙන්නේ. එහෙම එයාට මම ඉන්වෝල් කරගත්තා. මේ තමයි එයා. එහෙම මමම මනෝමූලික ලෝකයක එහෙම හදාගන්න. එතකොට ඒ කැරක්ටර් එක ඉබේම ඩෙවලොප් වෙනවා. තේරුණාද? අන්න ඒ වගේ කැරක්ටර් ඩෙවලොප්මන්ට් එක සම්බන්ධයෙන් කියන්නේ කැරක්ටර් එකට තව ගැඹුර පොඩ්ඩක් දෙන්නවා මහන්සි වෙනවා නම් ඔයගේ ඉස්සරහා පොත්වලදී හොඳයි. ඒ අරෙන්න දැන් ඔයාගේ ඉංග්‍රීසි වලින් පොත ලියලා තිබුණේ කතාව. ඔයාගේ ග්‍රැමර් සහ වොකැබුලරි වරදක් නැහැ. ග්‍රැමර් නිවැරදියි ඔයාගේ. වොකැබුලරි එකෙත් වරදක් නැහැ. නමුත් ඔයා තව පොඩ්ඩක් ඒක ඉම්ප්‍රූව් කරගත්තොත් හොඳයි. කියන්නේ ඔයා ලියන ග්‍රැමර් වැරදි නැහැ. නමුත් අර කතාවල තියෙන ග්‍රැමර් රටාව පොඩ්ඩක් වෙනස්. ඊළඟට වචනත් ගත්තම ඔයාගේ සාමාන්‍ය වචන භාවිතය හොඳයි. හැබැයි මේ වචන ගොඩක් වෙලාවට අපි සාමාන්‍ය ඉංග්‍රීසියේ පාවිච්චි කරන වචන තමයි තිබ්බේ. එතකොට සාමාන්‍යයෙන් අපි ලිටරචර් වලදී පාවිච්චි කරන වචන ටිකක් වෙනස්. ඒ නිසා ඔයා තව ටිකක් පොත් කියවලා ඔයාගේ ඒ රටාවට තව පොඩ්ඩක් හුරු වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. හරිද? ඔයාට මම ලකුණක් දීලා තියෙනවා. ඒක මම ඔයාලට දැන් එලි කරන්නේ නැහැ. හරිද? ඒ වගේම ඔයා කියන්න ඕන මේ ඩිසිෂන් එක කොහොම ආවත් ඒ ඩිසිෂන් එක ඔයා දිනුවත් ඔයා නාගනටත් ඒක අදාළ නැහැ. ඔයා ඇත්තටම ටැලන්ට් එක ගොඩාක් තියෙන ළමෙක්. ඔයා දිගට ඉස්සරහට ලියන්න ඕන. හරිද? හරි සර්. හරි සර්. thank you. මොන හරි දැනගන්න තියෙනවා නම් ඔයා මගේ contact number එක මගේ පොත්වල තියෙනවා. නැත්නම් ඔයා මේ organizing committee එකෙන් අරගෙන මාව contact කරන්න. මම ඕන වෙලාවක ඔයාට උදව් කරන්න ලෑස්ති. ඔයාගේ career එක වෙනුවෙන්. හරි සර්. thank you. right okay. ඊළඟට fall of azure ලිව්වේ කවුද? fall of azure රුමේෂා කුලදේවලගේ එයා ඉන්නවද? right now okay right odds on 2100 මම ලිව්වේ සර්. right හිමල්ෂද ඔයා? ඔව් සර්. right හරි. ඔයා ෆීඩ්බැක් එක ඔයා සිංහලෙන් ඉංග්‍රීසියෙන් බලාපොරොත්තු වෙන්නේ? සිංහලෙන් හොඳයි සර්. හරි හරි. ප්ලොට් එක මට පොඩ්ඩක් මතක් කරලා දෙනවද මේකේ? මං ගත්තා වෙස්ටර්න් කන්ට්‍රි ඉංග්ලන්ඩ් වල ඉඳන් ළමයෙක් ඉන්දියාවට එද්දී එයා දකින දේවල් 2100න් පස්සේ කොහොමද මට මතකයි ඉන්දියාවට යනවා. හරි මතක. ඕකේ. මේකේ මම ලියාගත්තා ඔයාගේ පළවෙනිම කාරණේ තමයි මම ලියාගත්තේ ඔයාගේ සිනමාටෝග්‍රැෆි සුපිරි. හරිද?
ඔයා ස්ක්‍රිප්ට් රයිටින් පැත්තට යනවා නම් සහ ඔයා ෆිල්ම් ඩිරෙක්ටිං පැත්තට යනවා නම් ඇත්තටම ඔයා ගොඩක් දක්ෂ තැනකට ඒ කියලා මට හිතෙනවා. ෂෝට් ෆිල්ම්ස් මොනවා හරි හදන්න වගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද? එහෙම විශේෂයෙන් දන්නේ නැහැ සර්. රයිට්. සිනමාටෝග්‍රැෆි පැත්තෙන් ඇත්තටම සාර්ථකයි ගොඩක්. මොකද ඒ කියන්නේ අර චිත්‍ර රූපමානෝ කියලා කියන්නේ ෆිල්ම් එක අර ෆිල්ම් රෝල් එක යනවා වගේ, රීල් එක යනවා වගේ. ඔයාට ඒ සිනමාටෝග්‍රැෆි පැත්ත ඇත්තටම ගොඩක් හොඳයි. නිසා මට හිතෙනවා ඔයා පොඩ්ඩක් එහෙම නිකන් ඔයාට බලාපොරොත්තුවක් තියෙනවා නම් කරලා බලන්න. ෆිල්ම් මේකින් පැත්ත වගේ ඔයාට ගොඩක් හරියයි. ඊළඟට කතාව ඩෙවලොප් කරලා තියෙන විදිය ගොඩක් සාර්ථකයි. ඩෙවලොප්මන්ට් එක. කතාව ප්ලොට් එකේ කියන්නේ මුලින් පටන් අරන් සීන් එකෙන් සීන් එකට ගිහිල්ලා කතාව එන්ඩින් එක වෙනකන් යන විදිය ගොඩක් සාර්ථකයි. සානිතක ඔයාගේ ස්ටෝරි පැටර්න් එක ගොඩක් ෂෝට් ඇන්ඩ් ස්වීට්. ෂෝට් ඇන්ඩ් ස්වීට් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි අදින්නේ නැහැ කතාව. පට ගාලා අදාළ කාරණේ කිව්වා බස් ගාලා වේගෙන් යනවා කතාව. දැන් මගේ හිතමිතුරු තව ලේඛිකාවක් ඉන්නවා චාමිකා කියලා. රයිට්? එතකොට දැන් එයාගෙත් මම ගොඩක් ඔය එයාගේ පොත්වල මම දකින්න දෙයක් තමයි ගොඩක් ෂෝට් ඇන්ඩ් ස්වීට් එයා ලියාගෙන යන විදිහ. රයිට්? එතකොට ඒක ඇත්තරම මේ එහෙම ලියන එක අර සමහරවිට එහෙම ලිව්වහම chance එකක් වෙනවා දිගට කියවන්න වෙලාව නැති පාඨකයෝ ගොඩක් කැමති එහෙම ලියනවා. දැන් ඒක ඔය මටත් සාමාන්‍ය මගේ කියන දෙයක් තමයි මගේ පොත්වලත් මගේ පොත සාමාන්‍ය පිටු 200යි උඩරිම තියෙන්නේ. එතකොට අර 26ටත් ඒක ටක් ගාලා කියවන්න පුළුවන්. ඒ වේගෙන් එහෙම කතාව යන එක ඇත්තරම හොඳයි. හරිද? ඒක තමයි පොසිටිව්ස් විදිහට ලියාගෙන තියෙන්නේ. ඉම්ප්‍රූව්මන්ට්ස් විදිහට මම දාලා තියෙනවා. හරි. ඔයාගේ සමහරවිට මෙහෙම තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ සමහරවිට කතාව නැරේෂන් මූඩ් එකට පොඩ්ඩක් මාරු වෙනවා. ඒ කියන්නේ දැන් කතාවක් මේ පෙන්වන්න පුළුවන් මූඩ්ස් දෙකක් තියෙනවානේ. එක්ක කැරක්ටර් එක පර්ස්පෙක්ටිව් එකෙන් යන්න පුළුවන් නැත්නම් කතාව ලියන එක්කෙනාගේ පර්ස්පෙක්ටිව් එකෙන් යන්න පුළුවන්. නැරේෂන් එකක් වගේ. එතකොට ඔයා සමහර වෙලාවට ඒකේ ඔයා කියන එක්කෙනාගේ පර්ස්පෙක්ටිව් එකෙන් ගිහලා කැරක්ටර් පර්ස්පෙක්ටිව් එකට හිටපු ගමන් මාරු වෙනවා නැරේෂන් මූඩ් එකට මැද්දේ. ඒකව පොඩ්ඩක් කල්පනා කරන්න කතාව මුලදීම ඔයා තීරණය කරන්න ඕන දැන් නැරේෂන් මූඩ් එකේද මේ කියන්නේ නැත්නම් කැරක්ටර් පර්ස්පෙක්ටිව් එකකින්ද යන්නේ කියලා. තේරෙනවද මම කියපු එක? රයිට්. ඒක සමහර තැන්වල දැන් මම කිව්වේ ෂෝට් ඇන්ඩ් ස්වීට් යන එක ඇත්තටම හොඳයි. ඒක ඔයාගේ ස්ටයිල් එක. ඒක ආරක්ෂා කරගන්න. හැබැයි ගොඩක්ම ෂෝට් ඇන්ඩ් ස්වීට් යන්නත් එපා. සමහර දැන් තියෙනවා පොඩ්ඩක් ඩීටේල්ස් පොඩ්ඩක් ඇඩ් කරනවා නම් හොඳයි. ඒ කියන්නේ කතාවේ සරු බව තව වැඩි වෙනවා, කතාවේ රිච්නස් එක වැඩි වෙනවා. සමහර තැන් තියෙනවා. ඒක මට පොයින්ට් කරලා කියන්න බෑ මේ තැන්වල කියලා. ලියාගෙන යනකොට දැනෙනවා ඒක. මෙන්න මෙතෙන්ට මම තව පොඩ්ඩක් තව ඡේදයක් මෙතෙන්ට දැම්මනම් තව පොඩ්ඩක් රිච් වෙනවා කියලා. ඒක ඉතින් දිගටම ලියන එකෙන් තමයි ඉම්ප්‍රූව් වෙන්නේ. ඔයා දිගටම ලියාගෙන යන්න. අර කලින් කෙනාට කිව්වා වගේ මේ තරඟේ මොන ඩිසිෂන් එක ආවත් ඔයා දිනුවත් වැරදුනත් ඔයා දිගටම ලියන්න ඕන ළමෙක්. ගොඩක් ටැලන්ට් එකක් තියෙනවා. good luck. Thank you. Yeah, right. Project Zero ලිව්වේ කවුද? මම සර්. right. okay. මොකද්ද plot එක මතක් කරලා දෙන්න පුතා පොඩ්ඩක්? simulated reality එකට artificial intelligence scene එක. right. girl කෙනෙක් shot. ඔව් සර්. main character මොකද්ද? ජොසී කියලා මේ shot වෙඩි හරි හරි මතක් වුණා හරි මේකෙත් ඔයාගේ පොසිටිව්ස් වල දාලා තියෙන කෙලින්ම ස්ටෝරි ටෙලර් කෙනෙක් විදිහට ඔයා ඇත්තටම මේ ගොඩක් දක්ෂයි. ඒ කියන්නේ ඔයාට බෝන් ටැලන්ට් එකක් තියෙනවා කතාවක් ඩෙවලොප් කරන්න. ඔයාගේ ඔළුව ඇතුලේ ඔයාට කතාවක් ඩෙවලොප් කරන්න සෑහෙන ටැලන්ට් එකක් තියෙනවා. ඒ වගේම ඒ කතාවකට මිනිස්සුන්ව ඇදබැද තියාගන්න අපි කියන්නේ glued to the screen කියලා කියන්නේ මිනිස්සු ටීවී එක බලනකොට ඇස් දෙක නිකන් ගම් ගාලා අලවල වගේ ස්ක්‍රීන් එකෙන් එළියට ගන්න හිතෙන්නේ. අන්න ඒ වගේ ඔයාට කියන්නේ මිනිස්සුන් එක දිගට කතාවේ තියාගන්න ටැලන්ට් එකක් තියෙනවා. මේ කතාව බිම තියන්න නැතුව කියවන්න හිතන මට්ටමට. ඊළඟට ට්‍රාන්සිෂන්ස් ගොඩක් හොඳයි. ඔයාගේ සීන් එකෙන් සීන් එකට ට්‍රාන්සිට් වෙන විදිහ ප්ලොට් එකේ ඊළඟ අදියරට ට්‍රාන්සිට් වෙන විදිහ ඒක ගොඩක් ස්මූත් විදිහට ඔයාලට ට්‍රාන්සිෂන්ස් කරගන්න පුළුවන් ලස්සනට. ඒ ඔක්කොම ඔයාගේ බෝන් ටැලන්ට් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඒක ඇත්තටම ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන්. ඊළඟට ඉම්ප්‍රූව් කරගන්න මම දාලා තියෙන්නේ අර මම අර කලින් කෙනෙක්ට කිව්වා වගේ ඔයාගේ වචන ග්‍රැමර් සහ වොකැබුලරි වැරදි නෑ. ඔයාගේ ග්‍රැමර් හරි. වොකැබුලරි එකේ වචනත් හොඳයි. හැබැයි අර ආපහු ගත්තම මේ ප්‍රොෆෙෂනල් ලියන අය පාවිච්චි කරන වචන ප්‍රමාණයක් තියෙනවා වොකැබුලරි එක. ග්‍රැමර් නම් ඇත්තම වගේ අවුලක් නැහැ. ග්‍රැමර් පැටර්න් එකේ ප්‍රශ්නයක් නැහැ. වොකැබුලරි එක තමයි තව පොඩ්ඩක් දියුණු කරගන්න ඕන. තව ටිකක් පොත්තම වැඩියෙන් කියවන්න. ඒ සමහර වචන තියෙනවා ඒවත් ඇඩ් වුණා නම් වාගේ කතාව තව ලස්සනට පොලිෂ් වෙලා එනවා. ෂයින් වෙලා එනවා.
හරිද පුතා? Oh, sir. Thank you. Thank you very much. Okay, ඔයාටත් අර කලින් කිව්වා වගේම තමයි මේ තරඟේ ඔයා දිනුවත් පෙරදුනත් ඔයා දිගටම ලියන්න ඕන. Talented ළමෙක්. Good luck. Right, sir. Thank you again. Right. The revival. ලිව්වේ කවුද? Arshad. ඉන්නවද? Arshad ඉන්නවද? The revival ලිව්වේ Mohammed Arshad. Right. The revealing reality ලිව්වේ කවුද? So it was me. Right. Okay. Sandayuru. Okay. So do you prefer the feedback in English or Sinhala? English would be okay, sir. Okay. So I've jotted down some positives. Now, first of all, it was an excellent level of like story development. Like the way you develop the story, how you started, and scene by scene, how you develop like the suspense and how the story gradually evolves, how the story gets richer little by little, how you fill in the details. And that was excellent, right? Story development, that's one area that you are really good at. Then, of course, the way you have divided the chapters, right? The chapter division was perfect. Chapter division was like really good. You knew exactly. Now, this is another problem. Even like the best authors today have, right? Sometimes you have like really good authors. They don't know when to stop a chapter and move to the next chapter, right? You even see that thing like this TV series and all. Sometimes, like the best points that you should have stopped the episode, that's in the middle of the episode. And like, they stop the episode at like a very regular, neutral point where it leaves no suspense. But you exactly know that where to stop the chapter and move to the next chapter, right? The chapter division is good. That's not something people focus on. You don't get credit for like properly dividing the chapters, but that is something that you deserve credit for. Okay. Then, of course, character development. I think you sort of have that skill of like properly developing a character, not just like giving the outline. Your characters have like actual flesh and blood, that like you know exactly who this person is, right? In your mind, you have like a proper character developed, and you know how to put it into words and like illustrate the same character in our heads as well. Okay. And of course, given this is also connected to your story development, the way you had structured the story and how there was a flow in your story, like there was an excellent flow in your story, right? That at any point during reading this story, I didn't feel like, this scene perhaps should have been like, at some other place. There was a perfect flow, and it was a perfect structure. So I'm certain. Did you make the structure first before writing? Like, this happens first, this happens second, this is the middle, this is the ending. Did you make the structure like that, or was it all in your head? Yeah, I sort of thought of that in mind, but did not put down or something. All right, that means that's extra impressive, right? Because when I was reading, I felt like you must have structured it, which means next time you're writing, you should make the structure first. It would make the flow like even better. Like if this was all in your head, that's extra impressive, right? I really thought you must have put it into a separate structure, right? Next time, make the structure first when you are writing. Like that would give you more freedom, because you know where the story is headed, right? And that's gonna give you more freedom to write better. Okay. In terms of improvements, okay, this is the same thing I thought. Like you are a very talented writer, and you are an excellent storyteller, right? You have a story in your head. Okay. Sometimes that there was a little shortage of you putting it into words. When I was reading, I realized like, you have this scene in your head, like down to the details. You have an excellent scene in your head. Sometimes because of the urge that you're short of words, right? Sometimes you write 50 words and you move to the next scene, but in your head, you have like 200 words. If you understand what I'm saying, you need to communicate with the person who reads, right? So just make sure that you write more, right? Make sure that you are a little patient. There's something I noticed about you is that you tend to get a little impatient because you want to finish the story soon. You need to move because you like pacey writing. Now that's a problem I also had. Like initially in a couple of my earlier books, there was a problem that I had the story in my mind, but I hadn't really put it into words.
Okay, then I learned, like, you can't be impatient. You have to actually put it to like proper words. So that's one thing to keep in mind. Okay, otherwise it's a waste. Like, you have all the details in your head, right? If you don't put the effort to turn everything into words, right? And the other thing is, now, since this is a science fiction, typically a science fiction tournament, right? There is a kind of like a pattern that science fiction stories take, right? I suggest that you should read the. Have you read Arthur C. Clarke's books, 2001, Yeah, sir. 2000? Right. So just reread the books and make yourself familiar with that pattern. Okay. So I realized that you have the influence of those books. Right? You need to make yourself more familiar with that. Just read it a few times. Watch that movie. Have you seen the 2001 Space Odyssey, the movie? No, sir. Yeah, that's a must for some, and for all of y'all. Since all of y'all are interested in science fiction, watch this movie, 2001, A Space Odyssey. Right, the movie came in 1967 or 69. I don't exactly remember, but that's one of the best movies ever made. Right, so you should watch it and make yourself familiar with that science fiction pattern. Okay, if you know what I'm saying. You need to be more familiar with how things work. Be familiar with the territory, right? This shows that, like, the only thing I saw in this story, like, it's a good story written by someone new to writing. Like, even if I didn't know this was a competition, I would have sensed it. That's because, like, you are still getting used to how this pattern works, right? So just watch more science fiction movies and read more science fiction books, right? And then eventually you will write even better stories. Okay. Okay, thank you so much, sir. Okay, right. Vision Extraordinary. Who wrote that? Kavindi Gunawardana. She here? Kavindi Gunawardana here? No? Okay. What else? Road So Far? Who wrote Road So Far? මං සර්. All right. Chalaka Butsara. පාට සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද ෆීඩ්බැක් එක වගේමද? සිංහලෙන්. Right. හරි. පළවෙනි කාරණේ තමයි ඔයාගේ මම දැකපු දේ ඉස්සෙල්ලා මම දැකපු දේ තමයි ගොඩක් වගේ හොලිවුඩ් ස්ටයිල් එක තියෙනවා. ඔයා නිතර ෆිල්ම් බලනවාද? හොලිවුඩ් ෆිල්ම්ස්. ඔව් සර්. ඒක තමයි. මට තේරුණා දැන් ඔයා අර ගොඩක් පොප් කල්චර් රෙෆරන්සස් එහෙම දාලා තිබුණානේ. ඒ කියන්නේ ඇන්ට් මෑන් ගැන සඳහන් කර ඇන්ට් මෑන් ගැන තිබුණා නේද පොතේ? සර්. right. ඊළඟට ප්‍රොටැගනිස්ට් කියලා යූස් කරලා තිබෙ ටෙනට් ෆිල්ම් එක බලුවද ඔයා ළඟදී? ඔව් සර්. right එක තමයි. ඒක මට ඒක තේරුණා ඒ ආభాසය වගේ තියෙනවා කියලා. ඒක ඇත්තටම ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් හොලිවුඩ් ස්ටයිල් එක ලංකාවේ කෙනෙක්ට ඇඩැප්ට් කරගන්න අමාරුයි. ඒක ඇත්තටම වගේ තියෙනවා. ඒ කියන්නේ කවදා හරි අපි හිතමු කියන්නේ ඇමරිකාවට ඔයා PR අරගෙන ගියා හරි නිකන් අපි එහෙම හිතමු. කියන්නේ ඇමරිකාවට සංක්‍රමණය වුණා කියලා පස්සේ කාලෙක ඒ වගේ ගියපු කාලෙක ඔයාට ඇත්තටම ඔයාට හොලිවුඩ් එක වැඩ කරන තරම් ඔයාට පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒ ස්ටයිල් එක ඔයාට හොඳට වැඩ කරනවා. හරිද? ඒක තමයි ඉස්සෙල්ලාම ඇප්‍රීෂিয়েට් කරන්න ඕන. ඒක ලංකාවේ අයට කියන්නේ ලංකාවේ අයට ෆිල්ම් එක බලලා එන්ජොයි කරන අය ඉන්න ඕන තරම්. නමුත් ඒක තමන්ගේ නිර්මාණයකට ඇඩොප්ට් කරගන්න පුළුවන් අය හරි අඩුයි. ඒක වගේ මම මේ ස්කිල් එක දැක්කා. හරිද? ඊළඟට කතාවේ ෆ්ලෝ එක. කතාවේ ෆ්ලෝ එක බොහොම ලස්සනට තිබුණා. කොතනකවත් මට දැනුන්නේ නැහැ නිකන් බම්ප් එකක් තියෙනවා වගේ හැමතැනම අදාළ සිද්ධිය අදාළ තැනට දාන්නවට ස්කිල් එක තියෙනවා. ඊළඟට ඉම්ප්‍රූව් කරගන්නවා කියලා මම දාලා තියෙන්නේ ආපහු අර දෙම තමයි. ඒ කියන්නේ ඔයාගේ භාෂාවේ වැරද්දක් නැහැ. භාෂාවේ ග්‍රැමර් වල එහෙම මුකුත් වැරද්දක් නැහැ. ඊළඟට නමුත් ඔයාට තියෙන්නේ මේ තව ටිකක් ඒ භාෂාවත් එක්ක ෆැමිලියර් වෙන්න. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට ඒ සමහර වචන, සමහර ග්‍රැමටිකල් යෙදුම් ඒ වගේ ඒවා තියෙනවා. ඒ වගේ ඒවත් එක්ක ඔයා මේ තව ෆැමිලියර් වෙන්න ඕනේ. කියන්නේ ඒ රටාව, ඒ ග්‍රැමර් පාවිච්චි වෙන විදිහක් තියෙනවා ඒ වගේ. එතකොට වොකැබියුලරි එක පාවිච්චි වෙන විදිහක් තියෙනවා. වචන පාවිච්චි වෙන විශේෂ වචන තියෙනවා. මම දැන් කලින් කීප දෙනෙක්ට මේක කිව්වා. ඒ කියන්නේ තව කියවන්න ඕන. තව පොත් කියවන්න ඕන. තව පොත් කියවන්න තමයි මේ භාෂා රටාවත් එක්ක අපි ෆැමිලියර් වෙන්නේ. ඔව් ආටත් මට කියන්න තියෙන්නේ මේ ඩිසිෂන් එක ගැන හිතන්න එපා. වට දිනුවක්
වැරදුනත් right වැරදුනා කියලා ඩිස්කරේජ් වෙන්නත් එපා දිනුවා කියලා මොකද්ද කියන්නේ අපි ඕවර් කොන්ෆිඩන්ට් වෙන්නත් එපා right දිගට ලියන් යන්න ඕන ඔයාලට හොඳ ස්කිල් එකක් තියෙන හොඳ ටැලන්ට් එකක් තියෙන ළමෙක් හරිද Thank you, sir. right ඊළඟට the final cure ලිව්වේ කවුද Hello, sir. right final cure do you prefer your feedback in Sinhala Sinhala. Sinhala right හරි ඔයාගේ මොකද ලියලා තියෙන්නේ හරිද පළවෙනි කාරණේ තමයි මේක ගොඩක් රීසන් සහ රිලේටබල් නේ මේක පොඩේ මේක මේ අර කොවිඩ් ගැන තිබිච්ච එක නේද ඔව් සර් හරි ඒක තමයි එතකොට මේක ගොඩක් රීසන් සහ රිලේටබල් දැන් එහෙම ලියනකොට එක පැත්තෙන් අපිට වාසියක් තියෙනවා මේ එන්වයරන්මන්ට් එකත් එක්ක අපි ෆැමිලියර් ඒ නිසා සාමාන්‍යයෙන් අපි අර ඔල්ටර්නේටිව් යුනිවර්ස් එකක් එහෙම නැත්නම් සමාන්තර ලෝක හරි මොන හරි වෙන දෙයක් ගැන සයන්ස් වල දෙයක් ගැන ලියනවට වැඩිය මෙතන අපි ෆැමිලියර් ඒ පැත්තෙන් ගත්තම වලට වාසියක් තියෙනවා හැබැයි අනිත් පැත්තෙන් ගත්තම කියවන හැත් ඒක ගැන ෆැමිලියර් දැන් සමාන්තර රෝග ගැන පොතක් ලියනවා නම් ඕන දෙයක් ලියන්න පුළුවන් ඒක තමන්ගේ අතේනේ තියෙන්නේ දැන් මෙතන කොවිඩ් ගැන මෙහෙම පොතක් ලියනකොට ඔයාට හිතන ඕන දෙයක් ලියන්න බෑ මොකද මිනිස්සු මේ concept එකත් එක්ක ෆැමිලියර් නිසා ඒතකොට මේ challenge එක ආරම්භ තියෙනවා ඒක මම appreciate කරනවා මම තව කතා එකක් හරි දෙයක් හරි මම දැක්කා මේ කොවිඩ් ගැන ලියවිච්ච ඒවා ඔයගලන්ට ඒක මම appreciate කරන්න ඕනේ දෙවෙනි කාරණේ ඔයාගේ කතාවේ නේද අර ටයිම් එක ස්වප් වෙන්නේ වර්තමානයේ අපි time travel. ඒ ටයිම් ස්වැප් වෙන එක ඇත්තටම මේ ගොඩක් ලස්සනට කරලා තියෙන. يعني ෂෆල් කරන විදිහ ඒක දැනෙන්නේ නැති වෙන්න අලුත් එකයි පරණ එකයි එහෙම කියන්නේ පාස්ට් එකයි හිස්ටරි එකයි පාස්ට් එකයි ප්‍රසන්ට් එකයි ගාන්ට ස්වැප් කරලා ෂෆල් කරලා ගත්ත විදිය ගොඩක් හොඳයි. ඊළඟට කතාවේ කන්සිස්ටන්සි එකවත් යාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ විශේෂයෙන් මේ වගේ ටයිම් ස්වැප්ස් වෙන කතාවක ටයිම් ස්ලොට්ස් ෂෆල් වෙන කතාවක කන්සිස්ටන්සි එක තියාගන්න හරි අමාරුයි. right දැන් අපි ගත්තොත් ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ෆිල්ම්ස් බලලා තියෙනවද ඔයා? ඔය ටෙනට් කරපු ඩිරෙක්ටර්ගේ ෆිල්ම්ස් බලලා තියෙනවද? ඔව් සර්. ඔව්. එතකොට එයාගේ අර මොමෙන්ටෝ කියන ෆිල්ම් එකක් ආවේ. මොමෙන්ටෝ කියන කාලේ ආපු එක. එතකොට ඒ වගේ එහෙම තියෙන්නේ ගොඩක් අර අතීතයයි වර්තමානයයි අනාගතයයි ස්වප් වෙවි යන්නේ. එයාගේ ෆිල්ම් ඔක්කොම එහෙමනේ ඉන්සෙප්ෂන් මොකද්ද මේ ඉන්ටර්ස්ටෙලර් ඔක්කොම ඒ වගේ ටයිම් එකත් එක්කනේ යා මිස් වෙන්නේ හැමතිස්සෙම. හැබැයි බලන්න එයාගේ කතාවල කොච්චර එයා ටයිම් කියන එක අර අච්චාරු කරලා ගත්තත් කතාවේ කන්සිස්ටන්සි එක තියන් යනවා. ඒක ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක්. ඒතකොට ඔයාගේ කතාවෙත් මම දැක්කා මේ චැලෙන්ජ් එක හොඳට ජය අරන් තිබුණා. ඊළඟ කාරණේ ඉම්ප්‍රූව් කරගන්න වගේ තියෙන ඒවා තමයි තව පොඩ්ඩක් දිගට ලියන්න. ඒ කියන්නේ ඔයා ගන්න ප්ලොට් එකයි ඒ එන්වයරන්මන්ට් එකයි එක්ක ඔයාලට තව ලියන්න පුළුවන්. ඒ කියන්නේ සමහර සීන් තියෙනවා තව ටිකක් දිගට ඔයාලට ලියන්න තිබුණා. හරිද? ඒ කියන්නේ පොඩ්ඩක් අර කට් ෂෝට් වගේ ගතියක් දැනෙනවා. ඒ කියන්නේ මේක තව ටිකක් තිබුණා නම් හොඳයි. තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন වුණා නම් හොඳයි කියලා. ඒ කියන්නේ තව පොඩ්ඩක් ඩීටේල්ස් දාන්න. තව ටිකක් ඩීටේල්ස් දාලා තව පොඩ්ඩක් එලැබරේට් කරලා ප්ලොට් එක තව පොඩ්ඩක් විස්තර වෙන විදිහට තව වෙලාව අරගෙන ලියන්න. ඒ කියන්නේ තව පිටු කීපයක් ඔය කතාවට වඩා තව පිටු දෙක තුනක් ඇඩ් කරන්න තිබුණා. තව පොඩ්ඩක් කතාව රිච් වෙනවා එහෙනම්. ඒකත් ඒ කියන්නේ තව ඩීටේල්ස් ඇඩ් කරන්න. ඊළඟ ඉලස්ට්‍රේෂන් කියන තව පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා අපි හිතමු පොඩි උදාහරණයක් දුන්නොත් දැන් ඔයා කියනවා නම් මෙතන යානයක් තිබුණා කියලා. right there was a space aircraft there was an aircraft landed in the ground කියලා තිබ්බනම් right ඔයා එතනින් ඊළඟට යනවා ඒගොල්ලෝ aircraft එක නගින තැනට. එහෙම නැතුව ඔයාට කියන්න පුළුවන් there was an aircraft which had silver wings right which was sparkling in the sunlight. එහෙම පොඩ්ඩක් නිකන් ඒ වගේ දාලා පොඩි ඩීටේල් එකක් දෙකක් දාන්න. එතකොට ඒක කියවන එක්කෙනාගේ ඔළුවේ ඇදෙනවා. සහ කියවන එක්කෙනාට පොඩි අවකාශයක් ලැබෙනවා මෙතන එයාක්‍රාෆ්ට් එකක් තියෙනවා කියන එක එයාගේ ඔළුව ඇතුලේ එයාට ඇඳගන්න. නැත්නම් ඔයා පට ගාලා එයාක්‍රාෆ්ට් එකක් තිබ්බා මේගොල්ලෝ කියලා නැග්ගා කියලා කිව්වහම අර කියවන එක්කෙනාට පොඩ්ඩක් වෙහෙසයි. එයාට අරක ප්‍රොසෙස් කරගන්න පොඩ්ඩක් තප්පරයක් දෙකක් තියෙන්න ඕනේ. ඒවා නිකන් ටෙක්නිකල් කාරණා ලියනකොට. right? ඒවා ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. දිගට ලියන් යන්න. ටැලන්ටඩ් ළමෙක් ඔයත්. හොඳේ? Thank you sir. Right. Under his skin ලිව්වේ කවුද? Under his skin. Virginie ඉන්නවද? right. The failed template ලිව්වේ කවුද? මම ලිව්වේ සර්. right. okay. රවීෂා නේද ඔයා? ඔව් ඔව්. right. හරි.
මේකත් මේ කොවිඩ් ප්ලොට් එක තියෙන පොත නේද? කතාවක් නේද? කොවිඩ් ප්ලොට් එක තියෙනවා. ස්පේස් ට්‍රැවල් ඔක්කොම තියෙනවා. right හරි okay මට මතකයි. හරි පළවෙනි කාරණේ මම අර කලින් එක්කෙනාට කිව්වා වගේම මේක රීසන්ට් ප්ලොට් එක ගන්න ගොඩක් රීසන් මිනිස්සු ෆැමිලියර් කොවිඩ් එක. එතකොට එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා, පොඩි සහනයක් තියෙනවා ලියන කෙනාට ඒක ෆැමිලියර් දෙයක් නිසා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තම ෆැමිලියර් නිසාම අනිත් පැත්තෙන් ගත්තම ෆ්‍රීඩම් එක පොඩ්ඩක් සීමා වෙනවා. මොකද කියවන අයත් කොවිඩ් ගැන දන්න නිසා. එතකොට මේක රිලේටඩ් රීසන් දෙයක් ගත්ත එකට ඒකට මම අප්‍රීෂিয়েට් කරන්න ඉස්සෙල්ලාම. දෙවෙනි කාරණේ මෙන්න මේක මම ලියාගෙන තියෙනවා. ඔයා සෑහෙන ප්‍රී ස්ටඩි කරලා තියෙනවනේ. ඒක ගොඩක් කියන්නේ මේ රෙෆරන්ස් පැත්තෙන් එහෙම ගත්තම ගොඩක් රිච් ආය කතාව. ගොඩක් බෑග්ග්‍රවුන්ඩ් ගොඩක් ස්ටඩි කරාද මේක ලියන්න කලින්? රිසර්ච් කරලා තමයි ලියන්නේ. ඔව් ඒක මට පේනවා. ඒ කියන්නේ ගොඩක් බෑග්ග්‍රවුන්ඩ් වර්ක් එක කරලා තිබුණා. ඒ කියන්නේ ස්ටඩි කරලා. ඒක ඇත්තටම අගය කරන්න ඕන දෙයක්. මොකද දැන් ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්නේ තියෙනවා සමහර වෙලාවට බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි එක එහෙම කරන්නේ නැතුව ලියලා සමහර වෙලාවට ඉන්ඇකියුරේට් වෙන වෙලාවල් තියෙනවා. ඒවා ඊට පස්සේ කතාව ආවට පස්සේ ඒක නිකන් හානියක් වෙනවා. ඒ නිසා ගොඩක් මේ ස්ටඩි කරලා ලියපු එක අගය කරන්න ඕන දෙයක්. දැන් දැනට ආධුනිකයෙක් නිසා එහෙම ඒක කරනවා නොවි ඔයා කවදා හරි ලියලා තැනකට ආවට පස්සේ මේ විදිහටම දිගටම බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩීස් ඒ විදිහට කරන්න. ඒක ගොඩක් වටිනවා. කතාව මේකෙන් බල්කි වෙනවා. හරිද? දැන් තව කාරණයක් තමයි දැන් අර මගේ පර්සනල් අත්දැකීම් බෙදාගත්තොත් ඔයගොල්ලොත් එක්ක මම සාමාන්‍යයෙන් මගේ රහස් පරීක්ෂක කතා ලියනකොට මට තව එන chance එකක් තමයි ඒ දැන් මම වෘත්තීය නීතිඥයෙක් නිසා සහ මම ප්‍රැක්ටිස් කරන්නේ ක්‍රිමිනල් ලෝ නිසා මට ටිකක් අවබෝධයක් තියෙනවා මේ ක්‍රිමිනල් ප්‍රොසීජර් එක වෙන්නේ කොහොමද කියලා. එතන සාක්ෂි මෙහෙයවීම වෙන්නේ කොහොමද? අත්අඩංගුවට ගැනීම වෙන්නේ කොහොමද? ඒ ගැන මට යම් අවබෝධයක් තියෙනවා. ඒ නිසා මගේ කතාවල ඒ පැත්තෙන් සේෆ් කතාව. මොකද මට අවබෝධය තියෙන නිසා. right? එතකොට දැන් හදිසියෙම මම නීතිඥයෙක් නොවුණා නම් මම මේක ලියන්න ඉස්සෙල්ලා මම ඇත්තටම මේක හරිනම් මම බෑග්ග්‍රවුන්ඩ් සර්ච් එක කරලා ඉන්නවා. කාව හරි අත්අඩංගුවට ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? සාක්ෂි කඳ වෙන එක වෙන්නේ කොහොමද? ඒක මම ස්ටඩි කරලා ලියනවා. දැන් මට ඒ ප්‍රශ්නේ නෑ මම නීතිඥයෙක් නිසා. ඒ නැතත් මම වෙන පැත්තකින් මොකක් හරි වෙන දෙයක් ගැන ලියනකොට වෛද්‍ය විද්‍යාව පැත්තෙන් මම මොකක් හරි ලියනකොට මම මේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටඩි එක කරනවා. එතකොට තමයි කතාව ශක්තිමත්ව හැදෙන්නේ. එතකොට ආයේ ප්‍රී ස්ටඩි එක කරලා තියෙන නිසා ඒක මම අනිවාර්යෙන් අප්‍රීෂিয়েට් කරන්න ඕන. ඊළඟට ෆ්ලෝ එක හොඳයි කතාවේ. දැන් පටන් අරගෙන ඒක ඩිවෙලොප් වෙලා ටික ටික ඉස්සරහට යන විදිය ගොඩක් හොඳට ඇවිල්ලා තියෙනවා. ඊළඟට හොඳ ස්ටෝරි ටෙලර් කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ඔළුවේ වාට ස්ටෝරි එකක් ඔළුවෙන් ඩිවෙලොප් කරලා ඒක වචන වලට පෙරලන්න ඇත්තරම හොඳ ටැලන්ට් එකක් තියෙනවා. එතකොට ඉම්ප්‍රූව්මන්ට්ස් පැත්තෙන් කියන්න තියෙන්නේ right හරි මේ ලියාගෙන තියෙන මම මේ සමහර වෙලාවට ඔයාගේ ඔළුවට දැන් අර අපි කියනවානේ සමහරවිට උල්පතක් කියලා කියනවානේ අපේ ඔළුව. අදහස් අපේ ඔළුවට එනවා උල්පතක් විදිහට. හරි. එතකොට අපි කල්පනා කරන්න ඕන දෙයක් තමයි ඔළුවට අදහස් එනකොට right ඒවා ලියාගන්න පොඩි ඉවසීමක් තියෙන්න ඕන. මොකද සමහර වෙලාවට අපේ අපි ලියන අත හරි ටයිප් කරන අත හරි මොළය තරම් වේගවත් නැහැ. එතකොට අපි ලියන වේගයට වඩා වේගෙන් අපේ ඔළුවට අදහස් එනවා. දැන් මම ඒක පැහැදිලිවම ඔයාගෙම කියනවා. මම පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් ඔයාව පෞද්ගලිකව දන්නේ නැතුවත් ඔයාව නොදැනත් මම පැහැදිලිවම නෝටිස් කරපු දෙයක් තමයි ඔයාගේ අත වැඩ කරනවට වඩා වේගින් ඔයාගේ මොළය වැඩ කරනවා. ඔයාගේ ඔළුවට කරුණු සෑහෙන්න එනවා. ඒක මට කියහන් යද්දි සමහරවිට තේරෙනවා ඔළුවට සෑහෙන කරුණු ගොඩක් ඇවිල්ලා සමහර තැන්වල ආපු කරුණු ඔක්කොම දාලත් නැහැ. සමහර තැන්වල ආපු කරුණු වලින් භාගයක් දාලා ඉතුරු ටික දාලා. ඒක මට තේරෙනවා කියවන්නේ. right? ඒ නිසා තව පොඩ්ඩක් patient වෙලා ඔළුවට එන කරුණු ටික ඒක ප්‍රැක්ටිස් එකත් එක්ක එන්නේ අතරම. ප්‍රැක්ටිස් එකත් ලියන්න තමයි ඒක ප්‍රැක්ටිස් එක එන්නේ. කරුණු එන්න ඒ ටික හිමින් සිරුවේ ලියන්නේ. ඒක පුහුණු කරගන්න. ඒ කියන්නේ අර ඔළුවේ ට්‍රැෆික් එකක් වගේ හැදෙනවා නැත්තම්. දැන් ඔය එකපාරටම හෙමින් ලියන්න යන්න එපා. එතකොට ඔළුව නිකන් ට්‍රැෆික් වගේ වෙනවා. අර ටික ඉවර වෙලා කොම් ටික ජෑම් වෙනවා. එහෙම නෙමෙයි. ඒක ටික ප්‍රැක්ටිස් කරන්න. පුළුවන් තරම් ඔළුවට එන කරුණු ටික ඔක්කොම ලියන්න බලන්න. මොකද නැත්නම් ඒක ප්‍රෙෂර් එකක් වෙනවා. මම ඔයාලට උදාහරණයක් දුන්නොත් සීනියර් ලේඛකයින්ගෙන් අහලා තියෙනවද සුනේත්‍රා රාජකරුණානායක කියලා ලේඛිකාවක්? right සුනේත්‍රා රාජකරුණානායක කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රධානම පෙළේ සීනියර්ම ලේඛිකාවක්.
එතකොට එයාගේ පොත් ගත්තම එයාගේ පොත් සාමාන්‍යයෙන් පිටු 500ක් 600ක් දිගයි. right? ඒතර එයාගෙන් සාමාන්‍ය පොත් ලියන එක ගැන අහුවම එයා කියන්නේ මට උල්පතක් වගේ මට ලියන්න තව කරුණු වෙනවා කියලා. ඒතර එයා කරන්නේ කරුණු හිතට එන කරුණු බොහොම තැන්පත්ව හිමිසිරු එක ලියනවා. අන්තිමට කතාව පිටු 600ක් විතර දිගයි. මොකද ඒ තරම් කරුණු එයාගේ ඔළුවට එනවා. හැබැයි එයා අර ක්‍රෑම් වෙන්නේ කොතනකදවත්. ඒ එන කරුණු ටික ගානට ඒ පේස් එකෙන්ම එයාට අකුරු වලට හරවන්න පුළුවන්. අන්නේ ස්කිල් එක හදා ගන්න ඕන. මොකද ඔයාට ඔයගොල්ලෝට කරුණු ගොඩක් එනවා. ඔයාට හොඳ ක්‍රියේටිව් ඔළුවක් තියෙනවා. ඒක ඔළුවට කරුණු ගොඩක් එනවා. ඒක ලියා ගන්න. අනිත් කාරණාත් ඕකටම සම්බන්ධ දෙයක් තමයි දැන් අර මම වගේ ප්ලොට් එක ගැන හමත් ඔයා කිව්වා නේද? කොරෝනා වලට අමතරව තව ප්ලොට්ස් කීපයක් තියෙනවා කියලා. right? ඒක මොකද ඔයාගේ ඔළුවට ගොඩක් කරුණු වෙන නිසා මට හිතුණා මේ කතාවේ දැන් මෙතන කමක් නැහැ මෙතන තරඟයකට නෙමෙයි කතාව ලිව්වේ. නමුත් ඇත්තටම ඔයාට කතා 4ක් විතර ලියන්න තිබිච්ච මැටීරියල් ඔයා මේ එක කතාවකට ක්‍රෑම් කරලා තිබ්බේ. right? දැන් මෙතන කමක් නැහැ මෙතන මේක තරඟයකට ඔයා ලියන්න එක කතාව වෙනවට ලියන්න පුළුවන්. right? නමුත් ඔයා ඉදිරියේදී ප්‍රොෆෙෂනල් නිර්මාණ කරන කාලයක ඒ කියන්නේ තරඟයකට නෙමෙයි. ඔයා තනියෙන් පොත් ලියන කාලෙක ඒ හිතරෙන කරුණු ඔක්කොම තනි කතාවකට ක්‍රෑම් කරන්න එපා. ඇත්තට මේ සමහර ප්ලොට්ස් තිබ්බාට වෙනම කතාවක විදිහට පස්සේ ලියන්න පුළුවන්. ඒතකොට එහෙම ගත්තම ඔයාට ඒක යුනිවර්ස් එකක් විදිහට ඩෙවලොප් කරන්න පුළුවන් පස්සේ. කතා වෙනම කනෙක්ට් කරලා. right? ඒ කාරණා දෙක තමයි ඉම්ප්‍රූව් කරගන්න තියෙන්නේ. හරි නේද? හරි සර්. thank you. ඒ කියන්නේ තව ස්ට්‍රක්චර් කරලා ෆේස් එක මැනේජ් කරගෙන යන්න. කතාව පටන් ගනිද්දී ඔයා කල්පනා කරන්න මොන ප්ලොට් එකත් එක්කද ඔයා යන්නේ කියලා. හරිද? ඒ ඊට අමතරව එන අතුරු ප්ලොට්ස් ඔයාට සේව් අප් කරගන්න පුළුවන් තව ඉදිරියේදී ලියන තව කතාවකට. ඒ කියන්නේ ඒකම මේකට ක්‍රෑම් කරන එක අපරාධයි. වරදක් නැහැ අපරාධයි. මොකද ඒක කියන්නේ තව වාට තව පොතක් ලියන්න පුළුවන් කාරණයක් නේ ඒක. දැන් ඔයා සුපර්මෑන් vs බැට්මෑන් ඩාන් ඔෆ් ජස්ටිස් බලලා තියෙනවද? බලලා දැන් 2016 බැට්මෑන් vs සුපර්මෑන් ඩාන් ඔෆ් ජස්ටිස් කියලා ෆිල්ම් එක right? එතකොට ඒකට තිබිච්ච ක්‍රිටිසිසම් ගොඩක් තිබුණා ඒ ෆිල්ම් එක ගැන. ඒ තිබිච්ච එක ක්‍රිටිසිසම් එකක් තමයි ඒකේ ෆිල්ම් 6ක විතර මැටීරියල් ඒ ෆිල්ම් එකට ඒගොල්ලෝ ක්‍රෑම් අප් කරලා තිබ්බා. right? සුපර්මෑන් බැට්මෑන් ෆයිට් එක, සුපර්මෑන්ගේ ඩෙත් එක, ඊළඟට ඩූම්ස්ඩේ, ඊළඟට අර බැට්මෑන්ගේ කට්ටිය මේ බැට්මෑන්ගේ ආමි එකක් හැදෙන එක, ලෙක්ස් ලූතර් ඉස්සලම හැදෙන විදිහ, ඊළඟට මොකද්ද මේ බැට්මෑන්ගේ සුපර්මෑන්ගේ රයිවල්රි එක, ඊළඟට සුපර්මෑන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලෝයිස් ලේන් අර ත්‍රස්තවාදීන් ඉන්ටර්වියු කරන්න යන එක. ඒ ඔක්කොම ෆිල්ම් 6ක විතර මැටීරියල්. ඒ ඔක්කොම එක ෆිල්ම් එකකට ඒගොල්ලෝ ක්‍රෑම් අප් කරලා තිබ්බේ. එතකොට ඒක අත්තා මිනිස්සුන්ට මහන්සි ටිකක් ඒක කියවන් යද්දි. එතන ෆිල්ම් එක බලාගෙන යද්දි. අනිත් එක තමයි අත්‍තරම ඉතින් ෆිල්ම් සීරීස් එකක් හදන්න පුළුවන් මේ ප්ලොට්ස් වලින්. කියන්නේ ඔයාගේ thinking rich නිසා ඔයාට ගොඩක් කරුණු වෙනවා ඔළුවට. ඒව පොඩ්ඩක් මැනේජ් කරගන්න තමයි ඉගෙන ගන්න ඕනේ. මොකද නැත්තම් අපි කියන්නේ රිසෝසස් වල අපතේ යාමක් වෙනවා නැත්තම්. තේරුණාද? ඔව් සර් හරි. thank you. right okay. thank you. ඊළඟට final template. vision extraordinary ආයක බැලුවනේ. එයා හිටියේ නෑනේ. ආයුෂ ලිව්වේ කවුද? තිනුර සමුදිත් right. හරි. ඔයාට ෆීඩ්බැක් එක සිංහලෙන් ඉංග්‍රීසියෙන්ද බලාපොරොත්තු වෙන්නේ? සිංහලෙන් හොඳයි. හරි. ඉස්සෙල්ලම ආයුෂ මේ අර මේ අමරණීය බව වෙන කතන්දරේ නේද? ඔව් සර්. right right. අර මේක පොඩ්ඩක් විස්තර කරන්න ප්ලොට් එක මට මතක් වෙන්නේ. කට්ටිය අර මේ අර මොලේ බෑකප් කරලා මොලේ බෑකප් කරලා රොබෝට් එකක ඩෙවලොප් කරලා මේ අවුරුදු right හරි memories backup කරලා රොබෝට් කෙනෙක්ට දාන එක නේද? ඔව්. හරි මතකයි. හරි මේකෙත් ඒක තමයි මේ ලියාගෙන තියෙන ප්ලොට් එක excellent interesting plot එකක් කියලා. ඒක ගොඩක් ඉනෝවේටිව් ආයි කල්පනා කරපු එක. ඔයාට මම ෆිල්ම් එකක් රෙකමන්ඩ් කරන්නම් බලන්න. ඔය ප්ලොට් එකට සම්බන්ධ නැහැ. රීපෝ මෙන් කියලා ෆිල්ම් එකක් බලලා තියෙනවා ඔයා. මොකද සර්? රීපෝ මෙන් කියලා ෆිල්ම් එකක් තියෙනවා. REPO රීපෝ මෙන් MEN රීපෝ මෙන් කියලා. ඒකත් සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක්. මට හිතුණා ඔයාට ඒ වගේ ෆිල්ම් එකක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා. මේ ප්ලොට් එක නිසා, මේ ඉන්ටරෙස්ටිං ප්ලොට් එක නිසා. right? අනිත් එක කමෙන්ට් ෆිල්ම් එක හොයාගන්න පුළුවන් නම් බලන්න. ඒක සයන්ස් ෆික්ෂන් එකක්. ඒකේ තියෙන්නේ දැන් අපි වාහන ලීස් කරලා ගන්නේ. වාහන ලීස් කරලා ගත්තම ලීස් එක ගෙවන්න බැරුව නම් මොකද කරන්නේ? අරන් යනවනේ. එතකොට ඒක තියෙන අනාගතයේ කතාවක් ඔය වගේම. අනාගතේ වෙන්න තියෙන එකක්. මිනිස්සු ලීස් කරලා ඇඟේ මේ ඕගන්ස් ගන්නවා. කියන්නේ වකුගඩුවක් නැත්තම්
සල්ලි වලට වහුගඩුවක් ගන්නවා ලීස් කරලා. එතකොට මොකද ලීස් එක ගෙවා ගන්න බැරුණා. වහුගඩුව අරන් යනවා. අන්නේ ඒ වහුගඩු එහෙම වහුගඩු හරි ඕගන්ස් එකතු කරගෙන ඉන්න දෙන්නෙක් ගැන යන්නේ ෆිල්ම් එක. ජූඩ් ලෝ සහ ෆොරෙස්ට් විටක ඉන්නේ නළුවෝ දෙන්න. ඒක ගොඩක් ඉන්ටරෙස්ටිං සයන්ස් ෆික්ෂන් එකක්. ඒ වගේ ඒ ෆිල්ම් එකේ ගතිය දැනන මට වගේ පොත කියවද්දි. ඊළඟට මේ ඇත්තටම මම පොසිටිව්ස් විදිහට දාගෙන තියෙන ඊළඟට වගේ ඉමේජිනේෂන් එක සහ ඩෙවලොප්මන්ට් එක. මේ වගේ ප්ලොට් එකක් ඔයා ඔළුවෙන් ඩෙවලොප් කරපු එක ඇත්තටම ඒක අප්‍රීෂিয়েට් කරන්න ඕන දෙයක්. හරිද? ඉම්ප්‍රූව්මන්ට්ස් විදිහට මම ලියාගෙන තියෙනවා. තව පොඩ්ඩක් සාහිත්‍ය පොඩ්ඩක් ඇඩ් කරන්න. ඒ කියන්නේ වගේ සයන්ස් ෆික්ෂන් පැත්ත සාර්ථකයි. ඇත්තටම සයන්ස් ෆික්ෂන් පැත්ත, ඉමේජිනේෂන් පැත්ත, ස්ටෝරි ටෙලිං පැත්ත උපරිමයි. තව පොඩ්ඩක් සාහිත්‍ය රසය ගන්න. ඒ කියන්නේ අපි කියන්නේ ඔය මේ 3-5 දාන්නේ කරියකට රස එන්න තව පොඩ්ඩක් තේරෙනවද? අන්න ඒ වගේ සාහිත්‍ය රසය පොඩ්ඩක් උඩින් පොඩ්ඩක් ඉහින්න පුළුවන්. තව උපමා රූපක පාවිච්චි කරලා රයිට් සාහිත්‍යමය පොඩි අර වර්ණනා වගේ දේවල් පරිසර වර්ණනාම නෙමෙයි තව පොඩ්ඩක් පැහැදිලි කිරීම. කියන්නේ සාහිත්‍ය පැත්තේ තව පොඩ්ඩක් පොත් කියවලා ඔයා ඒ සාහිත්‍ය පැත්තත් එක්ක ඉස්සරහට යන්න. කියන්නේ දැන් අපි ඔය ආතසි ක්ලාග්ගේ බන්දුශීල මහත්මයා මේ පරිවර්තන කරපු පොත් එහෙම ගත්තම මේ වගේ සාහිත්‍ය පැත්තක් නැහැනේ. ඒ නිසා තමයි මේ පොත් එහෙම සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන අය අරන්නේ මේ පොත් එන්ජොයි කරනවා අඩුයි අනිත් කට්ටිය. ඔයාගේ පැත්තෙන් මේක තියෙනවා සයන්ස් පැත්ත දන්න කෙනෙක්ට මේ සයන්ස් ෆික්ෂන් ඉන්ටරෙස්ටඩ් කෙනෙක්ට මේක ඒගොල්ලෝ ආසාවෙන් කියවනවා. තව ඔයාට ඒක වාගේ පාඨක පිරිස වැඩි කරගන්න පුළුවන්. ඔයා තව ඉස්සරහට ගිහිල්ලා ඒ කියන්නේ තව සාහිත්‍ය පොඩ්ඩක් මේ කතාවට ඇඩ් කරොත්. අනිත් කාරණේ තමයි මේ ඔයාගේ කතාවේ පොඩ්ඩක් සමහර තැන්වල ස්ටෝරි ටෙලිං ගතිය තිබුණා. සමහර තැන්වල පොඩ්ඩක් ඩොකියුමන්ටරි ගතියකට යනවා. අනේක පොඩ්ඩක් කල්පනා කරන්න ඕනවා. එක්ක මුළු කතාවම ඩොකියුමන්ටරි විදිහට යනවා නැත්නම් මුළු කතාවම ස්ටෝරි ටෙලිං විදිහට යන්න ඕන. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් මුලදී වා ඩිසයිඩ් කරගන්න මේක මොන පර්ස්පෙක්ටිව් එකෙන්ද යන්නේ. හරිද? අනිත් කාරණා තමයි තව අනිත් අයත් එක්ක මම මේ කියන්නේ. දැන් මේ ගොඩක් අයගේ සයන්ස් ෆික්ෂන් ලියනකොට තියෙන කාරණයන්නේ අපි ගොඩක් කලකට ඒ කතා යන්නේ ටයිම් සෝන් කිහිපයකනේ. රයිට්? ටයිම් සෝන් කිහිපයකනේ යන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට එකක් යන්නේ 2001 අනිත් එක 2021 අනිත් එක 2051. එහෙම තියෙනවානේ. එතකොට අපි මේ මොන කාලෙද කියලා කියන්න විදි දෙකක් තියෙනවා. හරිද? එක්ක අපිට කියන්න පුළුවන් එක්ක අපිට දාන්න පුළුවන් පටන් ගන්නදී සවිස්තරාත්මකව. රයිට්? වර්ෂය ඉරාක් 2081 ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ. රයිට්? වේලාව 2:30 pm. එහෙම කියලා දාලා කෙලින්ම කතාව පැරග්‍රාෆ් එකකින් පටන් ගන්න පුළුවන්. ඒ අර ෆිල්ම්ස් වල තියෙන විදිය. ෆිල්ම්ස් වල එහෙමනේ තියෙන්නේ. යටින් අර දාන්නේ. රයිට්? ඒක එක විදිහක්. අනිත් විදිහ තමයි ඒක නොදැනෙන්න දාන එක. නොදැනෙන්න දාන එක කියන්නේ මෙහෙම ගිහිල්ලා ඔහුගේ වයස 40ක් විය වසර නැමෙතන වර්ෂ 2058 සිට ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටි වගේ එකක් දැම්මම නිකන් කතාවට මේක මර්ජ් කරලා දාලා තියෙනවා. රයිට්? දැන් ඕක මේ ළඟදි මට ඔය චැලෙන්ජ් එක ආව මම ඔය මගේ අන්තිම පොත ආවේ නාදුන සුප්පැතුම එකේ. ඒකේ අන්තිමට කතාවක් තියෙනවා මේ ඒක තියෙන්නේ ඒ කියන්නේ එක සීන් එකක් තියෙනවා 1980 ගණන් වල. රයිට්? ඒතර මම කල්පනා කරා මෙතනදී මම කොහොමද මේක 80 ගණන් වල කියලා පෙන්වන්නේ. රයිට්? එතකොට මම ඒකට යූස් කරපු විදිහ තමයි මේ කැරක්ටර් එක ඇවිල්ලා ටීවී එක දානවා. ඒතකොට ටීවී එකේ කියනවා ඉන්දු ලංකාවේ විසුම අත්සන් එක සම්බන්ධයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රකාශයක් කරලා තියෙනවා. අගමැති ආර් ප්‍රේමදාස මහතා මල්ලුත්වස්ගිරි මහානාමිවරුන් හමු වෙන්න ගිහිල්ලා. රයිට්? එහෙම කියලා මම ටීවී එකේ නිවුස් වලින් කියනවා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ අගමැති ආර් ප්‍රේමදාස. එතකොට මම කොතනකවත් කියන්නේ නැතුව මේ 80 ගණන් වල කියලා මම නිකන් කතාවත් එක්ක මේක මර්ජ් කරලා දැම්මා. ඒක එකක්. එහෙම නැත්නම් පටන් ගන්නෙදිම දාන්න පුළුවන් වර්ෂය මේක ස්ථානය මේක එහෙම කියලා. එහෙම නැතුව කියන්නේ ඔය දෙක අතරමැද එකකට යන්න එපා. සමහරවිට කියන්නේ මේ වර්ෂය 1958යි කියලා ඡේදයක් පටන් ගන්න එපා. ඒකේ පොඩි ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රොෆෙෂනල් මදි ගතියක් තියෙනවා එහෙම කිව්වහම. ඒ කියන්නේ ඉස්කෝලේ ළම කිව්වා වගේ පොඩ්ඩක්. තේරුණාද? ඒ අර දෙකෙන් එහෙකට යන්න. එක්ක හොලිවුඩ් ෆිල්ම් එක වගේ වර්ෂය ඇල ඉරක් වර්ෂය ඉරක් මෙහෙම වර්ෂය ස්ථානය එහෙම කියලා. එහෙම නැත්නම් කතාවට මර්ජ් කරන්න මේ මොන අවුරුද්දද කියන එක. හරිද? ඒක මේ පොඩි දෙයක්. නමුත් ඒ වගේ වයින් තමයි අර කතාවේ ෆ්ලෝ එක කැඩෙන්නේ. හරි? රයිට්. ඒ ටික තමයි මට ඔයාලට කියන්න තිබුණේ. ඔයත් ටැලන්ටඩ් රයිටර් කෙනෙක් තිනුර දිගටම ලියාගෙන යන්න. හොඳයි? හරි සර්. thank you. රයිට්. ඊළඟට
අංශු තොරකේ ලිව්වේ කවුද? අංශු තොරකේ. රදීපිත ඒ විජයනායක ඉන්නවද? right. සූර්ය පාෂාණය ලිව්වේ කවුද? මම සර්. right. මලින්දු ඉල්ෂාන්ද? ඔව්. right. හරි. ෆීඩ්බැක් එක කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මොන භාෂාවෙන්ද? සිංහලෙන්. හරි. ඔයාගේ පළවෙනි කාරණේ තමයි දැන් මම මේ ගොඩක් කලින් අයට මම කිව්වනේ මේ සාහිත්‍ය පැත්ත ඇඩ් කරන්න කියලා. ඔයාගේ පළවෙනිම දේ තමයි මම අගය කරන්න ඕන අප්‍රීෂিয়েට් කරන්න ඕන කාරණේ තමයි සාහිත්‍ය සහ දැනුම කියන ඔයාගේ කතාවේ හොඳට බැලන්ස් කරලා තිබුණා. ඔයාගේ කතාව සයිෆයි සහ ඒ සයිෆයි කතාව ඇතුලේ සාහිත්‍ය වැලීම් එක ලස්සනට දීලා තිබුණා. මට ගෙස් කරන්න පුළුවන් ඔයා නිතර පොත් කියවන කෙනෙක් කියලා. පොත් කියවනව නේද නිතර? ඔව්. right. ඒක තමයි. හරි. එතකොට ඔයාගේ මම දැකපු කාරණේ තමයි සාහිත්‍ය ඇත්තටම හොඳට තිබුණා. ඊළඟට ඔයාගේ කතාව ගොඩක් දුරට අර මූවි පැටර්න් එක මම දැක්කා. ඒ කියන්නේ ෆිල්ම් එකක ගතිය ඒ කතාවේ තිබුණා. මූවි ලයික් ගතියක් තිබුණා ඒ කතාවේ. ඒකත් මම අප්‍රීෂিয়েට් කරන්න ඕන දෙයක්. right. ඊළඟට එන්ඩින් එක. එන්ඩින් එක අර පොඩි ක්ලිෆ් හැන්ගර් එකක් වගේ තියලා ඒ කියන්නේ අර හරියටම සනාථ වෙන්නේ නැති එන්ඩින් එකක් දාපු එක. ඒකත් ගොඩක් අප්‍රීෂিয়েට් කරන්න ඕනේ. ඒකත් ගොඩක් ලොකු ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ එන්ඩින් එකකට යන්න. right. අනිත් කාරණේ හරි. ඔයාගෙත් මම ලියාගෙන තියෙනවා අර ඩේට් එක දාන විදිය. right. ඒ කියන්නේ කතාව මේ අහවල් වර්ෂය කියලා දාන එක අර ප්‍රොෆෙෂනල් විදි දෙකකින් එකකට යන්න. ඒක එකක්. අනිත් කාරණේ තමයි චරිත. කතාවේ චරිත තමයි අර කලින් කෙනෙක්ටත් කිව්වා වගේ ඔළුව ඇතුලේ චරිතය ඩෙවලොප් කරගන්න. තව චරිතයට flesh and bone and blood දෙන්න. තව ඒ කියන්නේ ඇටලේමස් නහර තියෙන්න ඕන චරිතයක් ගත්තාම. ඒක ඔළුව ඇතුලේ චරිතය ඩෙවලොප් කරගෙන ඉන්න. කතාව ලියන්න කලින් ඒ හැම චරිතයක්ම ඔළුව ඇතුලේ ඩෙවලොප් කරගන්න. හරිද? එතකොට මේ කතාව ඒ චරිත ලස්සනට හැදිලා එනවා. අනිත් කාරණා තමයි මේකදී බොහොම පොඩි දෙයක්. ඡේද වෙන් කරන එක තව පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ කියන්නේ අර එක දිගට ලියාගෙන යන්න එපා. පොඩි පිළිවෙල පෙනුමක් එනවා කතාවට මේ ඡේද එහෙම ලස්සනට වෙන් කරලා ලියුවා. හරිද? right. Okay sir. Thank you. Okay, right. ඊළඟට කවුද? හරි මට කවුරුහරි කියලා තියෙනවා එයාගේ මයික් එක වැඩ කරන්නේ නැහැ කියලා. විජයනායක කියන්නේ අංශුතර කියලා ලියපු කෙනාද? විජයනායක කියන්නේ මං හිතන්නේ ඔයා තමයි නේද අංශුතර කියලා ලියපු කෙනා. හරි right okay. ඔයාට මම ලියාගෙන තියෙනවා positives sci-fi කියන එක ඔයාට ඇත්තටම වැදගත්. sci-fi ඔයා දිගටම ලියන්න. sci-fi format එක ඔයාට හොඳටම ගැලපෙනවා. ඔයාගේ කියන්නේ කතාව ගොඩක් sci-fi පැත්තට ගැලපෙනවා. ඊළඟට explanations explain කරන ඒවා ගොඩක් details පාවිච්චි කරලා explain කරලා තියෙනවා. ඔයා අර ඔළුවට එන වචන ටික හරියටම මම අර කලින් හරි කිව්වේ ඔළුවට එන වචන ටික පොඩ්ඩක් ඒගොල්ලෝ ඔළුවට එන කරුණු ටික වචන වලට පෙරලා ගන්න පොඩ්ඩක් අමාරුයි කියලා. ඒ වගේ ප්‍රශ්නය ඔයා ඔළුවට එන ඔක්කොම ඔයා හරියට වචන වලට පෙරලා තියෙන බවක් මම දකිනවා. ඊළඟ කාරණේ තමයි plot holes. කතාවේ කොතනක හරි පොඩි hole එකක් තියෙනවා නම් ඔයා ඉක්මනට දෙබසක් හරි මොකක් හරි දාලා ඒ plot hole එක වහනවා. ඒකත් ඇත්තටම මේ consistency කතාවේ ගොඩක් අගය කරන්න ඕනේ. ඉම්ප්‍රූව් කරගන්න තියෙන්නේ ආපහු මම කියනවා නම් ඩොකියුමන්ටරි ගතිය පොඩ්ඩක් සමහර තැන්වල ඇවිල්ලා වැඩි. ඒ කියන්නේ මේක දැන් කතාවක්නේ, sci-fi කතාවක්නේ. කතාවක් වුණාම නැරේටර්ගේ එක්කම යන්න එපා හැමතිස්සෙම. characters වලට explain කරන්න දෙන්න. හරිද? ඔයාලා මම උදාහරණයක් විදිහට කියන්නේ Inception film එක බලලා ඇති. සමහර ගොඩක් අය ඔයගොල්ලන් sci-fi fans නිසා ඔයගොල්ලෝ Inception බලලා ඇති ගොඩක් අය. Inception බැලුවොත් Inception film එකේ බලන්න දැන් ඒකේ plot එක කොච්චර explain කරන්න දෙනවද? plot එක තනිකර explain කරන්න දෙනවනේ. සමහර බලන්නටවත් තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට මේ සමහර characters ඉන්නවා. ඒ characters දෙබස් වලින් නිතර plot එක explain කරනවා. right? ඒ dream world එකේ වෙන එකක් මේ world එකේ වෙන්නේ මෙහෙමයි. එතන නැගිට්ටම මෙතන වෙන්නේ මෙහෙමයි. මෙතන වතුරට වැටුනම මෙහෙන් නැගිටිනවා. අතන කාලය, අතන පැයක්, මෙතන තප්පර කීපයක් විතරයි. right? එතකොට මේ අර තියෙන්නේ බමරයක් හරි මොකක් හරි තමන්ගේ ඔබ්ජෙක්ට් එකක් තමන් ගාව තියාගන්න පුළුවන්. මේක හීනයක් දැත්තද කියලා බලාගන්න. ඒ ඔක්කොම characters වල දෙබස් වලින් එළියට එන්නේ. right? මේ හැමෝටම කියන්නේ මම ඔයාට කිව්වට මේ අහන් ඉන්න හැමෝම අහන් ඉන්නවා නම් වටිනවා. හරිද? ඒ කියන්නේ හැමෝටම වටිනවා මේ feedback. එතකොට කතාව දැන් විශේෂයෙන්ම sci-fi වගේක් ගත්තම plot එක ගොඩක් explain වෙන්න ඕන.
ඒක නැරේෂන් එකෙන් එක්ස්ප්ලেইন කරන්න එපා. ඔයා කියන විදිහට කැරක්ටර්ස් වලට කතා කරන්න දෙන්න පුළුවන් තරම්. රයිට්? ඒක මම ලියාගෙන තියෙනවා. ඊළඟට අනිත් එක තමයි රයිට් ඊළඟට දැන් මම අර කිව්වා සයන්ස් ෆික්ෂන් පැත්තට ගැලපෙනවා. හැබැයි තව පොඩ්ඩක් කල්පනා කරන්න සාහිත්‍යයෙන් පොඩ්ඩක් ඇඩ් කරලා සයිෆයි වලින් පිට ෆෑන් කෙනෙක් තුනක් කියවන්න පුළුවන් වෙන විදිහට ලියන්න. දැන් ආපහු හොලිවුඩ් ෆිල්ම් එක උදාහරණයක් ගත්තොත් The Dark Knight ෆිල්ම් එක දන්නවනේ ඔයගොල්ලෝ. බැට්මෑන් ගේ ෆිල්ම් එකක් ආවේ The Dark Knight 2008 right. එතකොට ඒ 2008 ආපු The Dark Knight ෆිල්ම් එකේ වැදගත්කම මොකක්ද? ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ බැට්මෑන් ෆිල්ම් එක. right. එතකොට මොකද ඉස්සර සුපර් හීරෝ ෆිල්ම්ස් බැලුවේ සුපර් හීරෝ ෆෑන්ස්ලා විතරයි. කොමික් බුක් ෆෑන්ස්ලා විතරයි. සුපර්මෑන්, බැට්මෑන්, ස්පයිඩර්මෑන් ෆිල්ම්ස් බැලුවේ. එතකොට ඒ බැට්මෑන් සීරීස් එකේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ බැට්මෑන් සීරීස් එකේ බැට්මෑන් ඒකේ The Dark Knight ෆිල්ම් එකෙන් පස්සේ සුපර් හීරෝ ෆිල්ම් සාමාන්‍යයෙන් නොබලන අය පවා ඒ ෆිල්ම් ඒ සුපර් හීරෝ ෆිල්ම්ස් බලන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි ඇවෙන්ජර්ස් වගේ ෆිල්ම් සීරීස් ගොඩක් ආවේ. ඉතින් ඒ වගේ ලියන්න try කරන්න. ඔයගොල්ලෝ sci-fi වුණාට නිතර sci-fi කියවන්නේ නැති කට්ටියත් කියවන තැනකට ගන්න. දැන් මේ මම ගැන කියවනවා කියලා හිතන්න බෑ හැමතිස්සෙම. ඔයගොල්ලන්ට ඉතින් අර මගේ experience එක share කරන්න කැමති නිසා මම කියන්නේ. දැන් තව කාරණයක් තමයි මගේ කතාවල යම් සාර්ථකත්වයක් ඔයගොල්ලෝ දකින්න නම් සාර්ථක වෙන තව හේතුවක් තමයි නිතර රහස් පරීක්ෂා කතා කියවන්නේ නැති අයටත් කියවලා රස විඳින්න පුළුවන් මට්ටමකින් තමයි මගේ පොත් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මගේ පොත් වලට යම් මට්ටමක පිළිගැනීමක් ආවේ. ඒ කියන්නේ යම් මට්ටමක ඔයගොල්ලෝ සාර්ථකත්වයක් දකිනවා නම් සාමාන්‍ය රහස් පරීක්ෂා කතා කියවන්නේ නැති අය වුණත් ඒ කතා හරියනවා. ඒතර මේ පැත්ත තමයි ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕන. සයන්ස් ෆික්ෂන් ලිව්වා ගොඩාක්ම සයන්ස් ෆික්ෂන් පැත්තකින් බල්කි කරන්න එපා. තව ඔයගොල්ලන්ට ෆෑන් බේස් එක වැඩි කරගන්න නම් ස්කෝප් එක වැඩි කරගන්න නම් සාමාන්‍ය කෙනෙක්ට රස විඳින්න පුළුවන් විදිහට ලියන්න try කරන්න ඕන. හරිද? right. අංශුතරක ගැන ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඊළඟට සේනෝන් සොයා. සේනෝන් සොයා ලිව්වේ කවුද? පසන් කියලා නමක් මම ලියාගෙන තිනවා. පසන් ඉන්නවද? right. project X ලිව්වේ කවුද? මම තව කතා තුනක් වගේ තමයි මට මේක දෙන්න තියෙන feedback එක. project පුෂ්පාංජන හේරත් සර් ඩුලන්නා හේරත් මම ලිව්වේ. right sorry project X මේකෙත් මට plot එක පොඩ්ඩක් මතක් කරලා දෙන්න. සර් ලග්‍රමේ ශක්ති තරංගයක් එනවා ලෝකෙ විනාශ කරන්න කියලා. අනාගතයේ ළමයි කට්ටියක් ඒරියා 51 ඇතුලේ ප්‍රැක්ටිස් වෙන්නේ. හරි මතක් වුණා. right හරි මතක්. okay right මේක මම ලියාගෙන තියෙනවා ඉස්සෙල්ලාම plot එක ගොඩක් creative plot එක innovative ඒ වගේ plot එකක් ඔයා ඔළුවෙන් develop කරපු එක ඇත්තටම ඒකට credit එන්න ඕන අනිවාර්යෙන් plot එකේ creativity එකට. ඊළඟට තව වැදගත් කාරණයක් ඔයා codes සහ graphs පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ එක graphs ඇඳලා තියෙනවා codes දාලා තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් innovative එහෙම ලියපු එක. දැන් ඕක කෙලින්ම අවංකව කිව්වොත් දැන් මෙහෙම එකක් ලිව්වහම ඔයාට පොඩි challenge එකක් එනවා publishing එහෙම කරන්න ගියාම සමහරවිට press වලින් එහෙම පොඩ්ඩක් මේකට පොඩ්ඩක් case අදිනවා. මොකද ඔය codes එහෙම ඒගොල්ලෝ type කරන්න ගියා නිකන් plate දාලා බෑනේ. අනිත් ඒවා නම් නිකන් වචන දාලා කරන්න පුළුවන්. මේ වගේ ඒවා කරන්න ගියාම press වලින් පොඩ්ඩක් කේස් එක අදිනවා. හැබැයි කේස් එක ඇද්දත් කමන්නේ මේ වගේ අලුත් දෙයක් කරන්න පුළුවන් නම්. හරිද? දැන් ඔය ඒ කාලේ ඔය මේ මහගමසේකර එහෙම කවි ලියද්දි අන්තිම කාලේ කවි ලියන්න ගත්තා ඒ අලුත් විදිහට ඒ කියන්නේ අකුරු එහෙම කඩන් වැටෙන විදිහට කවියෙන්. ඒවා print කරන්න ගියාම අමාරුයි. නමුත් එහෙම තමයි innovative. කියන්නේ think out of the box කියලා කියන්නේ. ඔයාට out of the box හිතන්න හොඳ මොලයක් තියෙනවා. ඒකට ඇත්තටම credit හම්බෙන්න ඕන. ස්ටෝරි ඩෙවලොප්මන්ට් එක හොඳයි. ඊළඟට ඒරියා 51 රෙෆරන්ස් පාවිච්චි කරපු. කියන්නේ ඒරියා 51 වගේ එකක් කල්පනා කරපුවා. දැන් ඒක සාමාන්‍ය ලංකාවේ ලියන කෙනෙක්ට ඔක ඔළුවට එන්නේ නැහනේ. ඒරියා 51 කියන්නේ ඒක දැන් ඇමරිකාවේ තියෙන එක සාමාන්‍යයෙන් හොලිවුඩ් වගේ කෙනෙක්ට තමයි ෆිල්ම් කරනකොට තමයි ඒක ඔළුවට එන්නේ. ඒතකොට මේ වගේ එකක් කල්පනා කරපු එක ඇත්තටම ගොඩක් හොඳයි. ඊළඟට ඉම්ප්‍රූව්මන්ට්ස් පැත්තෙන් මම කියලා තියෙනවා ග්‍රාෆ්ස් පැත්තෙන් පොඩ්ඩක් කෙයාෆුල් වෙන්න. ග්‍රාෆ්ස් කියන්නේ සමහරලාට නිකන් අර print කරගන්න අමාරු තරමටම නිකන් ග්‍රාෆ්ස් codes එහෙම දාන්න එපා. ඒක මොකද print කරන්න ගියාම issue එකක් වෙන්න ඉඩ තියෙනවා. movies වල හරි ගියාට සමහරලාට පොත්වල හරියන්නේ කියන්නේ ඒක මම appreciate කරනවා ඔයා එහෙම out of the box කල්පනා කරලා ඒ වගේ දාපු එක. නමුත්
පොඩ්ඩක් ඒකේ පොඩි සීමාවක් තියාගන්න. මොකද සමහරවිට print කරන්න ගියාම පොඩි issue එකක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔක කම්පියුටර් එකෙන් ඔයාමනේ හදන්නේ. press එක කරන්න ගියාම. අනිත් කාරණේ තමයි දැන් අර ව්‍යාකරණ අනුකූල නොලියපු එක. දැන් ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඇත්තටම පොත් ලියවනවා ව්‍යාකරණ අනුකූලව ලියන්නත් පුළුවන්. කතා කරන භාෂාවෙන් ලියන්නත් පුළුවන්. මේ දෙකම එක වගේ පිළිගැනීමක් තියෙනවා දෙකටම. හැබැයි මේ දෙක කතා දෙවිදිහක්. right? ඒ නිසා දැන් කියන්නේ සාමාන්‍ය හොඳ ලේඛකයෙක් වෙනවා නම් ඔයාට දෙකම ලියන්න පුළුවන් වෙනවා. කතා කරන භාෂාවෙන් ලියන්නත් ව්‍යාකරණ අනුකූලව ලියන්නත් දෙකම ලියන්න පුළුවන් වෙන්න ඕන. හරි? ඒ නිසා කතාවක් ලියන try එකක් දෙන්න ව්‍යාකරණ අනුකූලව. මම නිකන් ඔයාලට ඇඩ්වයිස් එකක් විදිහට දෙන්නේ. එහෙමත් try කරලා බලන්න. කතාවල පොඩි වේරියේෂන් එකක් තියාගන්න. ඒ ව්‍යාකරණ පැත්තෙන් ගත්තම. හරි නේද? මට ඔයාලට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. thank you sir මම ඒක sir ලිව්වේ මම මේ වෙද්දි ලියාගෙන යනවා සීරීස් එකක් ඔය ළමයි පස් දෙනාම දාලා. හැබැයි sir ඒ කතාවේ පසුබිමට මේ සයිෆයි පැත්තක් නැහැ. අර ටිකක් ඇස්ට්‍රෝ පැත්ත තියෙනවා. මේ ඒ පැත්තෙන් යන සර් ඒ කතාවටම ලින්ක් කරලා තමයි මම මේක ඒතර මගේ ඔළුවේ අයිඩියා එකක් තියෙනවා. මේක වෙනම අරන් ගිහිල්ලා මේ සයිෆයි කතාවත් සීරීස් එකක් විදිහට අරන් ගිහිල්ලා එක තැනකදී ඕක ක්‍රොස් කරන්න අනාගතයයි වර්තමානයයි අතරේ. ඒ නිසා තමයි සර් අර කතා කරන භාෂාව ගොඩක් මේවා වුණේ සයිෆයි එක්කදී උනත් මම ලියලා තියෙනවා මේ ව්‍යාකරණානුකූල පැත්තෙනුත් මම ලියනවා. right. එහෙම ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ මම කිව්වේ මේ දෙකෙන්ම ඔයා කන්ටිනියු කරන් යන්න. මොකද මේ දෙක රසවල් දෙකක්. කියන්නේ රස දෙකක්. සහ ඔයා එහෙම හැම එකෙම සයිෆයි වෙන්න ඕනෙත් නැහැ. ඒක ඇත්තටම හොඳයි. ඔයා කියන්නේ තව ප්‍රොජෙක්ට් එකක් වගේ යනවා නම්. එහෙනම් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔයාගේ පොත් සහ ඔයාගේ work professional life එකේදී දකින්න. thank you sir. right. තව දෙන්නෙක්ට ෆීඩ්බැක් තියෙනවා මං ගාව මම ජොට් ඩවුන් කරගත්ත ඒවා. The patient zero ලිව්වේ කවුද? තරු මම සර්. හරි. මේකේද ඩිටෙක්ටිව් ඉන්න කතාව මේකද? FBI agents ලා ඉන්නවා සර්. හරි. okay. මේකේ ඇත්තට මේ ගොඩක් කතාව පේසි. ගොඩක් වේගෙන් යනවා. ඊළඟට ඇක්ෂන් ගොඩක් තියෙනවා. සහ කැචි. ඊළඟට මම කලින් කිව්වා වගේ අයිස් ග්ලූ කරලා අලවලා තියාගන්න පුළුවන්. සහ ඔයාගේ හොඳ ටැලන්ට් එකක් තියෙනවා මේ ජොන්රස් මික්ස් කරන්න. ඇත්තට මේ අර FBI agents ලාව දාලා ඇක්ෂන් සහ සයිෆයි සහ ත්‍රිලර් කියන තුනම ඔයා මේකට මික්ස් කරලා තියෙනවා. ඒක ගොඩක් හොඳ ස්කිල් එකක්. ඒ ජොන්රස් කලවම් කරන්න පුළුවන් එක. right? ඒ කියන්නේ දැන් අවංකව කිව්වොත් මම මේක try කරලා තියෙන දෙයක්. මම try කරලා තියෙන දෙයක් ඔය ජොන්රස් කලවම් කරන්න මගේ කතාවල මමවත් තාම මේ ස්කිල් එක එහෙම හරියට මට අහුවෙලා නැහැ තාම. කියන්නේ මගේ සමහර කතාවල මම මගේ අර පොතක එක පොතක වලව්ව කියලා කතාවක් තියෙනවා රාජාලියා කියන පොතේ. ඒකේ මම හොරර් සහ ඩිටෙක්ටිව් මම ඩිටෙක්ටිව් ෆික්ෂන් සාමාන්‍යයෙන් ලියන්නේ. ඒතර මම ඩිටෙක්ටිව් සහ හොරර් කියන එක මම මික්ස් කරන්න try කරා ඒකේ. එතකොට රාජාලියා කියම තව අන්තිමට රාජාලියා කියන කතාවේ ඒකේ මම ටෙක්නොලොජි සහ මොනවාද මේවා මේ ටෙක්නොලොජි සහ ඩිටෙක්ටිව් කියන එක මික්ස් කරන්න try කරා. ඊළඟට තව ඒ වගේ කතා කීපයක් තියෙනවා. ඒ වගේම ඔය කියන්නේ බයොලොජි පැත්තෙන් කියන්නේ හොරර් පැත්තෙන් ත්‍රිලර් පැත්ත සහ අරක මික්ස් කරන්න try කරලා තියෙනවා මගේ අර රුධිරය කියලා තියෙන කතාව. ඒතර මමත් සාමාන්‍යයෙන් තාම try කරමින් යනවා මේ ජොන්රස් මික්ස් කරන එක කරන්න. ඒ ෂානර මික්ස් කරන එක කරන්න මමත් මගෙත් තාම මේක ටිකක් අර පරිේශන මට්ටමේ තමයි තියෙන්නේ. මේ පැත්තෙන් ගත්තම ඔයාගේ ස්කිල් එකක් තියෙනවා මේ ජොන්රස් මික්ස් කරන්න. ඒතර මෙතන sci-fi action thriller කියන තුනම මික්ස් කරලා තියෙනවා. ඒක ඇත්තටම අගය කරන්න ඕන දෙයක්. ඊළඟට සහ මේකෙත් කොවිඩ් නේද මේකෙත් ප්ලොට් එක කොවිඩ් තියෙනව නේද මේකෙත් ප්ලොට් එකේ? ඔව් සර්. right. ඒකත් මම අර කලින් අය අප්‍රීෂিয়েට් කරන්න ඕන. ඒ රීසන් දෙයක් ගත්තම මිනිස්සුන්ට ඒක දැනෙනවා ඇත්තටම. ඒක එක පැත්තකින් ෆ්‍රීඩම් එකක් එනවා. ගොඩාක්ම ඉමැජිනේෂන් එකෙන් හදන්න දෙයක් නැහැ. මොකද අපිට සාමාන්‍යයෙන් ගැන අවබෝධයක් තියෙන නිසා. අනිත් පැත්තෙන් චැලෙන්ජ් එකක් එනවා. මේ මොකද මෙතන ප්‍රශ්නයක් තියෙන නිසා මිනිස්සුත් මේකට ෆැමිලියර් නිසා අපිට ලොකු ෆ්‍රීඩම් එකක් එන්නේ නැහැ මේ කතාව නිදහසේ ලියන් යන්නේ. මොකද අපි හැමදෙස්සම ඇකියුරසි එක බලන්න ඕනේ හැම එකක් ගත්තාම. මේ චැලෙන්ජ් එක ගත්ත එක අගය කරන්න ඕන. සහ මයින්ඩ් පික්චර්ස් අඳින්න ඔයාලට හොඳ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඔළුව ඇතුලේ ඉලස්ට්‍රේට් කරනවා ඔයා මේ කියන්නේ මොකද්ද කියන එක. ඊළඟට ඉම්ප්‍රූව් කරගන්න දේවල් විදිහට මම ලියලා තියෙන්නේ
හරි මම අර කලින් කිව්වනවාට මේ ජෝනරස් මික්ස් කරන්න පුළුවන් කියලා වට ඒ ස්කිල් එක තියෙනවනේ. හැබැයි ඔළුවේ තියාගන්න ඔයාගේ මේන් ජෝනර් එක මොකද්ද කියලා. හරි. මොකද සමහර වෙලාවට ඔයා පොඩ්ඩක් කියන මේ කතාවේ එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉදිරියේදී ඔයා කතා ලියන් යනකොට සමහර වෙලාවට ඔයාට මේන් ජෝනර් එකෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. පළවෙනි කතාවේ ප්‍රධාන ශානරයෙන් ඔයා පොඩ්ඩක් දුරස්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ සයිෆයි කියන එක පොඩ්ඩක් හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. දැන් මේ කතාවේ තව පොඩ්ඩක් ගොඩක් නෙමෙයි. තව චුට්ටක් තව තේහෙන්දක් විතර සයන්ස් ෆික්ෂන් තිබ්බනම් හොඳයි. මොකද දැන් මේක සයන්ස් ෆික්ෂන් තරගයක්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ මේක සයන්ස් ෆික්ෂන් කියනවා එළියට අවිලා නැහැ කොතනකවත්. මේ තව පොඩ්ඩක් සයන්ස් ෆික්ෂන් තව තේහෙන්දක් විතර වැඩි වෙලා ඇක්ෂන් සහ ත්‍රිලර් තව පොඩ්ඩක් යාන්තම් පොඩ්ඩක් පිංචයක් පොඩ්ඩක් අඩු වුණා නම් හොඳයි. හරිද? එකක්. මොකද එතකොට සයන්ස් ෆික්ෂන් මේක දැන් මේක වෙන්න ඕන මේක සයන්ස් ෆික්ෂන් ස්ටෝරි එකක්. සෙකන්ඩරි ජෝනර් එක ඇක්ෂන්. හරිද? දැන් ඔයක අර පැත්තට වැඩි වුණා දැන් මෙතන වෙලා නැහැ. ආයි පැහැදිලි කරන්න ඕනේ. එහෙම වෙලා නැහැ. මම මේ කියන්නේ වඩ ඉදිරියට වෙන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට මේක වෙන්න පුළුවන් අන්තිමට දන්නේම නැතුව මේක ඇක්ෂන් මූවි එකක් බවට හැරෙනවා. ඇක්ෂන් ස්ටෝරි එකක් බවට හැරෙනවා. සයන්ස් ෆික්ෂන් සෙකන්ඩරි වෙනවා. එහෙම වුණොත් පොඩ්ඩක් කේස්. මොකද ඔයා හැමදෙස්සම ඔළුවේ තියාගන්න ඕනේ මොකද්ද මේන් ජෝනර් එක කියලා. දෙවෙනි කාරණේ තමයි දැන් මම අර අනිත් අයට පොඩි උපදේශයක් දුන්නා නැරේෂන් පාර්ට් එක දාන්න එපා කියලා. කියන්නේ කැරක්ටර්ස් වලට කතා කරන්න දෙන්න කැරක්ටර්ස් වලින් ඩීටේල්ස් දාන්න නැරේෂන් අඩු කරන්න කියලා. ඔයාට අතරම කියන්න තියෙන අනිත් පැත්ත ඒකේ. ඔයා තව පොඩ්ඩක් නැරේෂන් පොඩ්ඩක් වැඩි කරන්න. කියන්නේ ඔයාගේ නැරේෂන් නැත්තෙම නැහැ. කතෘ විදිහට ඔයා කතාව මොනවද කියන්නෙම නැහැ. කතාව එක දිගට යනවා. අතරින් පතර පොඩ්ඩක් අතරින් පතර වෙන්නේ මොනවද? එතන වෙන්නේ මොකක්ද? එතන තියෙන්නේ මොනවද? එතන ඉන්න අය මොන වගේද කියන ඩීටේල්ස් පොඩ්ඩක් තව වචන වලින් දාන්න. right? මොකද ඔයාගේ ගොඩක් කරලා තියෙන්නේ ඩයලොග් ටු ඩයලොග් යන එක. ඩයලොග් එහෙම තමයි ගොඩක් දුරට යන්නේ. ඒක හොඳයි. ඒක ගොඩක් පේස් එහෙම තියෙන එක. තව පොඩ්ඩක් ඒ කියන්නේ ඔය තව පේස් එක චුට්ටක් අඩු වුණාට කතාවට හානියක් වෙන්නේ නැහැ. right? තව පොඩ්ඩක් පේස් එක අඩු කරලා පොඩ්ඩක් ඩීටේල්ස් වලට එළියට එන්න දෙන්න. right? තව බලලා තියෙනවද ටීවී සීරීස් එකක් තියෙනවා බෲක්ලින් 99 කියලා. බලලා නැහැ සර් අහලා තියෙනවා. right බෲක්ලින් 99 එක කියන්නේ sci-fi එකක් නෙමෙයි බෲක්ලින් 99 කියන්නේ කොමඩි ටීවී සීරීස් එකක්. right? කොමඩි සහ ඇක්ෂන් ක්‍රයිම් ඔක්කොම දෙන කියන්නේ ඒක ඔය පොලිස් ඔෆිසර්ස්ලා වගේක් ගැන ඩිටෙක්ටිව්ස්ලා ගැන වගේක් තියෙන පොඩි කොමඩි ෂෝ එකක් විදිහට යන්නේ. දැන් ඒ ෂෝ එකේ ඕක තමයි මේ ඔයාගේ විදිහ තමයි ඒකේ තියෙන්නේ. හරි? ඒ කියන්නේ ඩයලොග් ගොඩක් පේසි. ඒ කතාව කියන්නේ සාමාන්‍ය ඒ අතර මැද්දේ ස්පේස් එකක් ඇත්තෙම නැහැ. ඩයලොග් එකෙන් ඩයලොග් එකට යන්නේ ඒගොල්ලෝ. ඒක ගොඩක් පේසි. ඒක බලාගෙන යනකොට හරි වේගෙන් යනවා. හැබැයි දැන් ඒක ටීවී සීරීස් එකක් නේ. එතකොට එතන ඩීටේල්ස් ඒ කියන්නේ වටේ පිටේ ඩීටේල්ස් ඒගොල්ලෝ කියන්න ඕනේ නැහැ. ඒක ටීවී සීරීස් එක අපිට පේනවා. කවුද එතන ඉන්නේ, මොන වගේ කට්ටියද ඉන්නේ, මොනවද එතන තියෙන්නේ, මොකද්ද වෙන්නේ අපිට පේනවා. දැන් මෙතන පොතක් නිසා ඔයාලට පොඩ්ඩක් තව පොඩ්ඩක් වෙලාව අරගෙන වාක්‍යයක් දෙකක් පාවිච්චි කරන්න එතන වටේ තියෙන මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. තේරුණාද? right ඒ ටික තමයි ඔයාගේ කතාව ගැන කියන්න තියෙන්නේ. right තව එක්කෙනෙක්ගේ post modern liberation ගැන කතාවක් ලිව්වේ කවුද? මම සර්. right ඔයා දසිත් නේද? ඔව් සර්. right හරි. ඔයාගෙත් මම කියන්න තියෙන අර කලින් කෙනාට කිව්වා වගේම ඔයාට හොඳ ස්කිල් එකක් තියෙනවා මේ ජෝනරස් මික්ස් කරන්න. දැන් ඔයාගෙත් sci-fi, action සහ politics කියන තුනම ඔයා මික්ස් කරලා තියෙනවා. right දැන් විශේෂයෙන් දැන් මම උගන්වන සබ්ජෙක්ට් එක political science. එතකොට මට පැහැදිලි වුණා දැන් ඔයාගේ මේ ඒ නිසා මම ගොඩක් අගය කරනවා මේ politics කියන concept එක මේකට මික්ස් කරලා තිබිච්ච එක. ගානට පදමට මික්ස් කරලා තියෙනවා. හරිද? ඒකට සතුටුයි. සහ ඔයා කතාව පටන් ගත්ත යුටෝපියන් concept එකෙන්නේ. යුටෝපියා ගැන කියලා. right ඒක ඇත්තටම හොඳ ස්ටාර්ට් එකක්. ඒක ඇත්තටම මේ ඒ වගේ catchy start එකක් හැමතිස්සෙම තියාගන්න. catchy start එකක් ඒක ඔයාගේ ස්කිල් එක. කියන්නේ මම දන්නේ මේක ඔයාගේ සාමාන්‍ය දෙයක්ද කියලා මේ වගේ ස්ටාර්ට් එකකින් පටන් ගන්න එක. ඔය කතාවක් පටන් ගන්නකොට හැමතිස්සෙම මම හිතනවා ඒක හොඳයි. ඒ කියන්නේ ඒක ඔයාගේ ස්කිල් එකක් නම් හොඳයි. එහෙම නැත්නම් ඔයා කියන්නේ මේ කතාව විතරක් තියෙන ගන්න නම් ඔයා ඒක try කරන්න. හැමතිස්සෙම බලන්න ඔයා මේ post modern liberation කතාවේ වගේ ගොඩක් ස්ට්‍රෝං ස්ටාර්ට් එකකින් පටන් ගන්න. හරි? ඊළඟට සබ්ජෙක්ට් මැටර් එක. ඔයා මේ තෝරගෙන තියෙන සබ්ජෙක්ට් මැටර් එක යුටෝපියා වලින් පටන් අරන් post modern liberation ගැන කතා කරන එක ඇත්තටම ඒක ගොඩක් heavy subject එකක්. ඒක එහෙම එකක් ලියන්න ටිකක් අමාරුයි. right?
ඒ නිසා ඒ වගේ සබ්ජෙක්ට් එකක් ලොකු හෙවි සබ්ජෙක්ට් මැටර් එකක් ගත්ත එක සහ මේ අර ස්ටෝරි ටෙලිං ගත්තම ඔයාගේ ස්ටෝරි ටෙලිං ගත්තම ඒක ගොඩක් ඩාර්ක් ඔයා කතා කරන විදිය රයිට් ඒ කියන්නේ කොහොමද ඒක කියන්නේ ඒ කියන්නේ ගොඩක් මිහිරි නෑ ඔය කතා කරන මාලාව ඔයා කටුක බව එහෙම ඔයා කෙලිම පෙන්නලා තියෙනවා රයිට් ඒක ඇත්තටම මේ ගොඩක් හොඳ ස්කිල් එකක් ඒ වගේ ඩාර්ක් ස්ටෝරි ටෙලිං හැමෝටම බෑ රයිට් ආපහු හොලිවුඩ් ගැන කියනවා නම් කොහෙන් බ්‍රදර්ස් කියලා අධ්‍යක්ෂකවරු දෙන්නෙක් ඉන්නවා අයියා මල්ලි කොහෙන් බ්‍රදර්ස් COEN කොහෙන් බ්‍රදර්ස් හරි ඒගොල්ලන්ගේ ෆිල්ම්ස් වලගෙන බලන්න ඒගොල්ලෝ අර ඩාර්ක් ස්ටෝරි ටෙලිං වලට හරි දක්ෂයි ඒගොල්ලන්ගේ මූවිස් කීපයක් ආවා ෆාගෝ කියලා ෆිල්ම් එකක් ආවා 1996 There Will Be Blood කියලා ෆිල්ම් එකක් ආවා There Will Be Blood නම් ඒගොල්ලන්ගේද මන්ද අනේ ඒක නෙමෙයි ඒගොල්ලන්ගේ ෆිල්ම් එක මේක No Country for Old Men කියලා ෆිල්ම් එකක් ආවා 2007 There Will Be Blood නෙමෙයි ඒ අවුරුද්දාවේ No Country for Old Men ඊළඟට The Big Lebowski කියලා ෆිල්ම් එකක් ආවා කොමඩියක් ඒකක් ඩාර්ක් හරි ඊළඟට ඔය වගේ ෆිල්ම්ස් ගොඩක් ආවා කොහෙන් බ්‍රදර්ස් ලගේ ඒ කියන්නේ ඒ දෙන අයියයි මල්ලි ඒ දෙන අතර මේ ඩාර්ක් ස්ටෝරි ටෙලිං වල ලෝකේ හොඳම ඩාර්ක් ස්ටෝරි ටෙලර්ස් දෙන්න කියලා තමයි ඒගොල්ලෝ අපි සඳහන් කරන්නේ ඔයා දසිත ඒ කොහෙන් බ්‍රදර්ස් ලගේ ෆිල්ම්ස් ටිකක් හොයාගෙන බලන්න ඔයාට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙයි මොකද ඔයාගේ ස්ටෝරි ටෙලිං මේ පැත්ත තව ඉම්ප්‍රූව් කරගත්තොත් අතරම හොඳ තැනකට එන්න පුළුවන් ඔයාට ඉම්ප්‍රූව්මන්ට්ස් පැත්තෙන් මම ලියාගෙන තියෙන්නේ ආපහු ඉතින් මම ඔය ගොඩක් අර කිව්වා වගේ ඒගොල්ලන්ගෙම තියෙන ස්කිල් එක ගොඩක් කල්පනා කරන්න ඕනේ මේ වගේ ලිමිට්ස් කොහෙද කියලා. දැන් සමහර තැන්වල වගේ සමහර තැන්වල ඩාර්ක් වැඩි ටිකක්. ඒ කියන්නේ සමහර තැන්වල සොෆ්ට් කරන්න තිබුණා කතාවේ සමහර තැන්. මට දැන් හරියට මම මෙතන ලියාගෙන නැහැ කොයි තැන්වලද කියලා. දැන් සමහර තැන් මට කියවන් ඇති දැනුණා ගොඩක් ඩාර්ක් වා ලියලා තියෙනවා. හැබැයි ඒ තැන් පොඩ්ඩක් සොෆ්ට් කරන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කියන්නේ ඩාර්ක්නස් එක පොඩ්ඩක් ටෝන් ඩවුන් කරන්න. ඒ කටුක බව පොඩ්ඩක් ටෝන් ඩවුන් කරන්න. ඒ කියන්නේ එහෙමම 100% කටුක වෙන්න ඕනේ නැහැ කතාව. හරිද? ඊළඟට කාරණේ තමයි දාගෙන තියෙන්නේ දැන් මම කලින් කෙනාට කිව්වේ කලින් මම ෆීඩ්බැක් එක දුන්න කෙනාට කිව්වේ යාගේ ඩයලොග් ගැන පොඩ්ඩක් නැරේෂන් එකට chance එකක් දෙන්න කියලා. ඔයාගේගේ අනිත් පැත්ත තියෙන. දැන් ඔයාගේ කතාවල නැරේෂන් එක ගොඩක් දුරට යනවා. ඒ නැරේෂන් එක පොඩ්ඩක් මැද්දෙන් ඩයලොග් එකක් දෙකක් දාලා බිඳින්න. නැත්තම් ඒක අර පොඩි ඒකාකාරී බවක් එනවා. කතාව යනකොට. ලොකුවට දැනෙන්නේ නැහැ. රයිට්? ඒ කියන්නේ කතාවේ රසයට බාධා කරන තරම් එහෙම බෝරින් ගතියක් දැනෙන්නේ නැහැ. බෝරින් නෙමෙයි. මේ මැද්දට පොඩ්ඩක් ආවනම් ඒක පාඨකයාට පොඩි විවේකයක් දැනෙනවා. නැරේෂන් එක දිගට යනකොටම පොඩ්ඩක් අර කතාව කියවනවා කියලා මේ කියවනාර පොඩ්ඩක් අමතක වෙන්න ඉඩ තියෙනවා. කියන්නේ පොඩ්ඩක් තප්පරයකට. රයිට්? ඒ නිසා මැද්දෙන් ඩයලොග් එකක් දාලා මේ චරිත පොඩ්ඩක් මැද්දෙන් ඉස්මතු කරන්න. නැරේෂන් එකෙම දිගටම යන්නේ නැතුව. හරි සර්. හරි. රයිට්. thank you sir. රයිට්. ඒ ටික තමයි මම ෆීඩ්බැක් එකට මම දාගෙන තියෙන්නේ රයිට් ඔය දේ තමයි මම බලාගත්තේ කීප දෙනෙක් අද හිටියේ නෑ මම කතා කරද්දී රයිට් අනිත් කාරණේ තමයි මම දැන් මේක මම හිතාගෙන හිටියේ මම මේක හැමෝටම මම ෆීඩ්බැක් එකේදී මේක මම ඇඩ් කරන්න හිතාගෙන හිටියේ මුල් කීප දෙනාටම මම කිව්වා මේක නමුත් අර වෙලාව යන නිසා මම හැමෝටම කිව්වේ නෑ මම දැන් හැමෝටම කියන්නම් මේ මම කියවපු කෙටි කතා ඔක්කොම ඉතාම හොඳ මට්ටමේ කෙටි කතා මම ඇත්තටම අවංකව කියන්නම් මම මේක පටන් ගන්නදී ජජ් කරන්න පටන් ගන්නදී මම ඔච්චර කල්පනා කරේ නෑ මම හිතුවේ නෑ කියන්නේ මේ තරම් හොඳ මට්ටම නැති කියලා මම හිතුවේ ඕකේ මේ ආධුනික කට්ටියනේ ඉතින් කතාව සාමාන්‍ය මට්ටමට සාමාන්‍ය නෝමල් මට්ටමට ලියලා ඇති මම එච්චර සීරියස් ගත්තෙත් නෑ හැබැයි කියවගෙන යන්න ගත්තම මට තේරුණා ඇත්තටම ඕගොල්ලෝ ගොඩක් ටැලන්ටඩ් ළමයි රයිට් ඒ නිසා තමයි මම කල්පනා කරේ මම පැයක් එකමාරක් අරගෙන හරි කමන්නේ මේගොල්ලන්ට මම අනිවාර්යෙන් කතා කරන්න ඕනේ ඒක අනිවාර්යෙන් මේගොල්ලන්ට ලැබිය යුතුයි කියලා ෆීඩ්බැක් රයිට් එක කාරණයක් තමයි ඕගොල්ලන්ගේ දක්ෂතාව අනුව මේ chance එකේ මම කියවපු එකෙන් මගේ full feedback එක ඕගොල්ලන්ට දුන්නේ නැත්නම් ඒක ඇත්තටම අපරාධයක් එකක් දෙවෙනි කාරණේ තමයි මේක තරගයක් නිසා හැමෝටම දිනන්න බෑනේ දිනන්න පුළුවන් කීප දෙනයි රයිට් ඒ නිසා මම දන්නවා මෙතන පැහැදිලිව ලොජිකලි ගත්තොත් රයිට් ලොජිකලි ගත්තොත් මෙතන ඉන්න බහුතරයකටම ප්‍රයිස් එක ලැබෙන එකක් නෑනේ රයිට් මොකද 1 2 3 හරිනේ තෝරන්නේ රයිට් එහෙම තේරුවොත් එතකොට ඒ නිසා මම කල්පනා කරේ ගොඩක් අයට අතර මේක පොඩි නෙගටිව් ගතියක් දැනෙන්න පුළුවන් ෆීඩ්බැක් එක මේ මොකද කියන්නේ මේ ප්‍රයිසස් නොලැබුණොත් හරි ඒ නිසා මම කල්පනා කරේ ඇත්තටම ඔයගොල්ලන්ට කතා කරොත් ඔයගොල්ලන්ට ඩිස්කරේජ් වෙන්න එපා දිගටම ලියන්න කියන එක මට ඇත්තටම ඉන් පර්සන් ඔයගොල්ලෝ හැමෝටම කියන්න ඕන වුණා හරි සහ මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ ඉදිරියේදී ලියයි ඉදිරියේදී ලේඛකයෝ බවට පත් වෙයි රයිට් ඉදිරියේදී
පොත් අවුට් කරයි ප්‍රොෆෙෂනල් ලේඛකයෝ වෙයි කියලා මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා. මොකද මේ මම කියවපු හැම කෙටි කතාවකම අනාගත ලේඛකගේ පොටෙන්ෂල් එක තියෙනවා. මම මේ කියවපු හැම කෙනෙක්ගේම. ඒ නිසා තමයි මම හිතුවේ ඕගලන්ට වැඩිය ටිකක් හරි සීනියර් කෙනෙක් විදිහට මට වගකීමක් තියෙනවා. මට හිතෙච්ච විදිහට ක්‍රෙඩිට් හම්බෙච්ච ඒවට ක්‍රෙඩිට් දෙන්න සහ ෆීඩ්බැක් එක මට තේරෙන විදිහට ඕගලන්ට ෆීඩ්බැක් එක දෙන්න මට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා හිතෙච්ච නිසා තමයි මම දැන් මේ මගේ තිබිච්ච ක්ලාස් එක මම කැන්සල් කළා මේක දාගත්තේ. right? මොකද ඒක ඇත්තටම වටිනවා. ක්ලාස් එක මට වෙන වෙලාවක කරන්න පුළුවන් නේ. නමුත් ඕගලන්ට මට ආයි කතා කරන සමහරට වෙලාවක් නැති වෙන්න ඉඩ තියෙනවා මේ වගේ. right? ඒක එකක්. සහ මම අර කලින් කිව්වා වගේ මේ තරඟයේ තීරණය මොකක් වුණත් ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් ඉස්සරහට ලියාගෙන යන්න ඕන. ඉදිරියේදී ලේඛකයෝ වෙන්න ඕන. ඉදිරියේදී මගේ සහෝදර ලේඛකයෝ වෙන්න ඕන ඔයගොල්ලෝ. right? ෆීල්ඩ් එකේ පොත් අවුට් වෙද්දී පොත් සම්බන්ධ උත්සවවලදී ඔයගොල්ලෝ මගෙත් එක්ක ඇවිල්ලා මගේ සහෝදර ලේඛකයෝ මගේ පියර්ස්ලා වගේ තැනට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉස්සරහට එන්න ඕන. සමහර විට ඔයගොල්ලෝ මාව පාස් කරගෙන යන්න උනත් පොටෙන්ෂල් තියෙනවා ඔයගොල්ලන්ට. ඇත්තටම ලියාගෙන ඇවිල්ලා ඔයගොල්ලන්ට මට වැඩි ඉහළට ගියපු ලේඛකයෙක් වෙන්න උනත් පොටෙන්ෂල් ඔයගොල්ලෝ හැමෝටම තියෙනවා. අවංකවම කිව්වොත්. හරි? ඊළඟට මේකත් මම හැමෝටම කියන්න හිටියේ වෙන වෙනම මම හිතන්නේ මුල් කීප දෙනාට මට මේ කියන්න බැරි වුණා. ඔයගොල්ලෝ කාට හරි ඉස්සරහට ලේඛනය සම්බන්ධයෙන් සපෝට් එකක් ඕන නම් උදව්වක් ඕන නම් මාව කන්ටැක්ට් කරන්න ඕන වෙලාවක මට අතරම කියන්නේ මම ගොඩක් වෙලාවට ෆ්‍රී නැහැ. නමුත් මට මැසේජ් එකක් දාලා තිබ්බොත් මට පුළුවන් වෙලාවට මම රිප්ලයි කරනවා. right? ඔයගලන්ට ඕන නම් Facebook එකේ මාව ඇඩ් කරගන්න ගිම්හන් සූරි බණ්ඩාර මගේ නම. මගේ කන්ටැක්ට් නම්බර් එක ඔයගලන්ට ගන්න පුළුවන් ඕගනයිසිං කමිටි එකෙන්. right? අරගෙන මට කතා කරන්න ඕන උදව්වක් තියෙනවා නම් ඉල්ලන්න. right? ඉස්සරහට එන දක්ෂ ළමයින්ට මම ඕන උදව්වක් කරන්න ලෑස්ති. හරි නේද? හෝස්ට් ඔයාට chance එක තියෙනවා. මොනවා හරි කියන්න තියෙනවා නම් මට දැනුම් දෙන්න තියෙනවා නම් දැනුම් දෙන්න පුළුවන්. ඒක තමයි මගේ feedback එක. right, thank you. හරි. හොඳයි. දැන් සර් මට කිව්වා හොස්ට් කියලා. හැබැයි සර් මමත් ලියන්න නැහැ. මම ඇත්තටම ලියන්න කැමතියි. ඒත් මම හොඳට අහගෙන හිටියා. ඒ වගේම කිව්වා ෆිල්ම්ස් ටිකක් පොඩ්ඩක් නෝට් ඩවුන් කරගත්තා. ටීම දෙයක් කිව්වා රැපෝ මෑන් නේ ඇත්තටම ගිහලා ප්ලොට් එකක් කියන ගමම කියෙව්වා. ඇත්තෙන්ම කියනවා නම් මටත් අර සයන්ටිෆික් ෆික්ෂන් එක ඇතුලේ හිටියා වගේම තේරුණා. මොකද මේ ෆිල්ම් කීපයක් කිව්වා ඉන්සෙප්ෂන්. දැන් මම පොඩ්ඩක් නැගිටිනකොට මට ඉන්සෙප්ෂන් එක මතක් වෙනවා. කොහොමද අර ඉන්සෙප්ෂන් වල ඩ්‍රීම් වර්ල්ඩ් එකට ගිහිල්ලා යාර පෙට්ටිය ඇතුලේ දාලා කොහොමද අර මේක කරකවන්නේ කියලාම ඇත්තෙම කියනවා අති විශිෂ්ටයි. මසර්ගේ දැන් මට රූපණේ පේන්නේ නැහැ. ඒ වුණාට මට හිතා ගන්න පුළුවන් ඔබතුමා මේ වගේ වාග් විලාසයේ හසුරවනවා නම් ඔබතුමාගේ රූපකායම පේනවා නම් මේ වගේ කොච්චරක් වේද කියලා. Well, that was fabulous. I was like back in nostalgia. It gave me much imaging in my mind, and sir, you was really amazing. And then even this material and the stuff that you brought in was magnificent. We know that you are a busy person, and amidst your work, you were here for your social responsibility, not for any gain. So, on behalf of said Spera, I would like to convey our heartfelt thanks, not only being as a judge, but also for this action of giving back something, return to the society. You don't have any monetary gain by this action, but still you have some kind of sense of responsibility within your mind, especially as a literate. I think those qualities would overshine you among the general public. Thank you very much, sir, for this attendance. We have said Spera, I would like to convey our gratitude, thanks for being, not only for being a judge, but also for this valuable opportunity. Well, I think all of who are here got this opportunity, and then they would bloom as blossoms in the field of literature. And I also have another very important message to our participants and competitors. If you have not yet submitted the documents that we have requested, please do so. That will be a great help to proceed with our organization work. තාමත් ඔයගොල්ලන් අපි ඉල්ලපු ලිව කීලුවේ තාම අපිට ඒවල නැත්තම් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපිට මේ දේවල් අපිට ලැබෙන්න සලස්වන්න අපි ඊළඟ සංවිධාන කටයුතු ඉදිරියට කරගෙන යාමට බොහොමත්ම පිටුහලක් වෙනවා පිටුබලයක් වෙනවා. ඒ නිසා කරුණාවෙන් ඉල්ලා සිටිනවා තාමත් ඔයා අපිට ලිය කීවිලි බාර දුන්නේ නැත්තම් ඒ මාර්ගගත ක්‍රමයට ඒවා අපිට ලැබෙන්න සලස්වන්න අපිට ඒක ලොකු උදව්වක්. So I would like to thank everyone who is present here and wish you
a very brilliant future. I see from the feedback, sir, from the feedback the sir had given you, I see very many glimpses of hope. We would like to see. We would like to see you as amazing writers in the field of arena of literature and contributing to the upliftment, the social upliftment of the nation, and also transferring the mindset of people for a better future. සහනුභූතිත්වයෙන් යුතුව සමාජ කණ්ඩායම ගොඩනැගීමට ඔයගොල්ලන්ගේ මේ ලේඛන හැකියාවෙන් බොහෝ දේ කරයි සමාජයට තමන්ගේ ඒ විභවය ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා සෙට්ස් පේරා හැටියට. එන ඔයගොල්ලන්ට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සෙට්ස් පේරා වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වුණාට. හොඳයි එහෙනම් තප්පරයක් දෙන්න පුළුවන් මට ස්තුතිවන්ත වෙන්න ඕන මම ඔයගොල්ලන්ගේ පේරාදෙනිය සෙට්ස් එකට මාව මේ ජජ් කෙනෙක් විදිහට මේක තෝරගත්ත එක මොන එකක් සහ ඔයගොල්ලෝ මේ මම මගේ ඉල්ලීම සලකලා මට වෙනම ෆීඩ්බැක් එක දෙන්න මීටින් එකක් ඕගනයිස් කරපු එකටත් මම වෙනම ස්තුතිවන්ත වෙන්න ඕන. right, thank you very much. එහෙනම් අපි අවසාන වටේ අපේ ත්‍යාග ප්‍රදාන උත්සවයේදී හමු වෙමු. එතකන් ඔබ සැමට සුබ රාත්‍රියක්. So hoping to see you in the grand finale at the award ceremony. Till then, stay safe, take care, and wish you a very pleasant evening. Thank you very much.